ලියගන්න මාතෘකාව knowing that. knowing that. knowing that කියන්නේ බව දැනගෙන. ලියගන්න තේරුම සිංහල තේරුම බව දැනගෙන. knowing කියන්නේ දැනගෙන, know කියන්නේ දන්නවා, knowing කියන්නේ දැනගෙන, that කියන්නේ බව. බව දැනගෙන. මොකක් හරි බව දැනගෙන. හරි. හරි. කොහොමද කියන්නේ? මම මෙහි ආවේ ඔයා ගෙදර ඉන්න බව දැනගෙන. මම මෙහි ආවේ ඔයා ගෙදර ඉන්න බව දැනගෙන. කොහොමද කියන්නේ? මම මෙහි ආවා. I came here. I came මම ආවා. කොහෙද? මෙහි. එහෙනම් I came here. මම ආවා මෙහි. බව දැනගෙන. knowing that. ඔයා ගෙදර ඉන්න බව දැනගෙන. එහෙනම් knowing that කියන්නේ බව දැනගෙන. ඊට පස්සේ දන්නවනේ ඔයා ගෙදර ඉන්නවා. ඔයා නම් you ඉන්නවා. සිටිනවා නම් are ගෙදර at home. එහෙනම් I came here knowing that you are at home. මම මෙහි ආවේ ඔයා ගෙදර ඉන්න බව දැනගෙන. හරි මෙතන you are කියන එක අපි කෙටි කරලා ගන්න පුළුවන්. spoken english වලදී you are කියලා contracted form එකේ දාන්න. හරි හැමදේම spoken english වලදී අපි පාවිච්චි කරන්නේ contracted form. කෙටි කරලා තමයි පාවිච්චි කරන්නේ. හරි knowing that කියන බව දැනගෙන හරි. හරි. කොහොමද කියන්නේ මම උදව් කළේ ඔයාට ඔයා හොඳ පුද්ගලයෙක් කියලා දැනගෙන. මම ඔයාට උදව් කළා. I helped you. ඊඩි දාන්න. මම I උදව් කළා helped. ඔයාට you. I helped you. බව දැනගෙන knowing that. ඔයා හොඳ පුද්ගලයෙක්. ඔයා you ආපහු වෙනවා කියන්නේ බෑ. ඔයා වෙනවා. you are. මොකද මේ වාක්‍ය ඛණ්ඩේ වුණත් අනිවාර්යයෙන් verb එකක් තිබිය යුතුයි. ඉංග්‍රීසි වල ඕනම වාක්‍යයක එහෙම නැත්නම් මෙතන අපි වාක්‍ය ඛණ්ඩයක් විතර ගත්තත් අනිවාර්යයෙන් verb එකක් තිබිය යුතුමයි. දැන් මේ වගේ අවස්ථාවලදී අපි දාන්නේ verb එක නැහැ මෙතන. ඒ නිසා ආ කියන helping verb එක තමයි දාන්නේ. ඒ කියන්නේ වෙනවා. You are a good person. ඔයා හොඳ පුද්ගලයෙක් වෙනවා. එහෙනම් මම ඔයාලට උදව් කරලා තියෙනවා. I helped you. මම ඔයාලට උදව් කළා. knowing that බව දැනගෙන. You are a good person. එහෙනම් මම ඔයාලට උදව් කළේ ඔයා හොඳ පුද්ගලයෙක් කියලා දැනගෙන. ඔයා හොඳ පුද්ගලයෙක් බව දැනගෙන. පළවෙනි විතර සිංහල තේරුම ලියා ගන්න. ඒක සිංහල තේරුම තමයි මම මෙහි ආවේ ඔයා ගෙදර ඉන්න බව දැනගෙන. මම මෙහි ආවේ ඔයා ගෙදර ඉන්න බව දැනගෙන. හරි. මම මෙහි ආවේ ඔයා ගෙදර ඉන්න බව දැනගෙන. හරි. අපි තරගයේ ක්‍රීඩා කරන්න යනවා. ඉතින් මැච් එකක් ගහන්න යනවා කියලා හිත. අපි මැච් එකක් ගහන්න යනවා. අපි තරගයේ සෙල්ලම් කරන්න යනවා. කොහොමද කියන්නේ? We are going to play the match. අපි හොඳ ප්‍රැක්ටිස් කරලා තියෙන නිසා අපිට confident. අපි දිනනවා කියලා දන්නවා. එහෙනම් අපි තරගයේ සෙල්ලම් කරන්න යන්නේ අපි තරගයේ දිනන බව දැනගෙන. කල්ලාතෝම දැනගෙන. එහෙනම් අපි මැච් ගන්න. අපි තරගයේ ක්‍රීඩා කරන්න යනවා. We are going to කියන්නේ කිසිම දෙයක් කරන්න යනවා. We are going to play the match. අපි තරගයේ ක්‍රීඩා කරන්න යනවා. හොඳට මතක තියාගන්න මේ to එකට පස්සේ දාන්න පුළුවන් present tense එකේ verb එක විතරයි. infinitive විතරයි grammar වල නීතියක්. දැන් නැත්නම් ලියන්න to එකට පස්සේ දාන්න පුළුවන් present tense එකේ verb එක විතරයි. එහෙනම් we are going to play. අපි තරගයේ සෙල්ලම් කරන්න යනවා. We are going to play the match. going to play කියන්නේ සෙල්ලම් කරන්න යනවා. knowing that බව දැනගෙන. knowing that බව දැනගෙන අපි දිනාවේ කියලා. we will win කියන එක එඩි ගල්ලා will win කියලා දානවා. will win. spoken වලදී කියන්නේ we will නෙමෙයි will win කියලා. කියන අපි තරගයේ දිනාවි simple future. එහෙනම් අපි තරගයේ සෙල්ලම් කරන්න යන්නේ අපි තරගයේ දිනාවි කියලා දැනගෙන. හරි. can you give me examples? උදාහරණ දෙන්න පුළුවන්ද? knowing that දාන්න. හිතන්න බෑ. හරි. තව එකක් මම දෙන්නම්. හිතනවා කාට හරි සල්ලි දුන්නා කියලා. මම කාට හරි සල්ලි දුන්නා. මම ඔයාලට සල්ලි දුන්නේ.
ඔයා වංචාකාරයෙක් කියලා නොදැන. ඒ කියන්නේ සල්ලි අරන් ආපහු මට දුන්නේ නැහැ. I gave you money. මම දුන්නා you ඔයාට money සල්ලි. I gave you money. I gave we අකර හොඳ pronounce කරන්න we. I gave you money. මම ඔයාට සල්ලි දුන්නා. බව නොදැන නම් not knowing that. not එකක් එනවා. ඒ කියන්නේ ඒ බව නොදැන. not knowing that ඔයා වංචාකාරයෙක් වෙනවා. You are a fraudster. එහෙනම් not knowing that you are a fraudster. ඔයා වංචාකාරයෙක් බව නොදැන. You are හෙඩිගලා එහෙම දානවා apostrophe re a fraudster. fraudster කියන්නේ අලුත් වචනයක් වංචාකාරය. වංචාකාරය. You are a fraudster කියන්නේ ඔයා කියන්නේ වෙනවා වංචාකාරයෙක්. knowing that කියන්නේ වංචාකාරයෙක් බව දැනගෙන. not knowing that කියන්නේ වංචාකාරයෙක් බව නොදැන. I gave you money. මම ඔයාලට සල්ලි දුන්නා. මම ඔයාලට සල්ලි දුන්නේ මම වංචාකාරයෙක් බව නොදැන. Hi. Can you give me examples? උදාහරණ දෙන්න පුළුවන්ද? හතවසරේ නම උදාහරණ දෙන්න. කියන්න. knowing that දාන්න. I arrested you knowing that you are a thief. You are a thief. හොඳයි, very good. එනවා පොලිසියේ මම අත්අඩංගුවට ගත්තා knowing that I'm a thief. මම හොරෙක් කියලා දැනගෙන. හරි මම ලියන්නම්කෝ එහෙනම්. දැන් මේ පොලිසිය කෙනෙක් තමයි කියන්නේ. හරි. I arrested you. I arrested. arrest කියන අත්අඩංගුවට ගන්නවා. arrested අත්අඩංගුවට ගත්තා. I arrested you. මම ඔයාව අත්අඩංගුවට ගත්තා. knowing that බව දැනගෙන. මොකක් බව දැනගෙනද? ඔයා හොරෙක් කියලා. You are a thief. You are. ඒ කියන්නේ ඔයා වෙනවා a thief හොරෙක්. ඔයා හොරෙක් බව දැනගෙන තමයි මම ඔයාව අත්අඩංගුවට ගත්තේ. හරි. දැන් තව උදාහරණයක් මම මතක් කරන්නම්. දැන් ඔයාලා විභාගය ලියන්න කොහොමද යන්නේ? විභාගය ලියන්න කලින් කොහොමද යන්නේ? හොඳට සූදානම් වෙලා විභාගය අනිවාර්යෙන් පාස් වෙනවා කියලා දැනගන්නේ. එහෙම නේද? හොඳට පාඩම් කරලා විභාගය අනිවාර්යෙන් පාස් වෙනවා කියලා දැනගෙන තමයි යන්නේ. ඔයාලා ලියනවා 9s ගන්නවා කියලා දැනගෙන තමයි ලියන්නේ. කොහොමද ඒක ලියන්නේ? මම විභාගය ලියන්න යන්නේ. මේකම දාන්න පුළුවන්. I am going to write the exam. I am going to write the exam. going to කියන්නේ කිසියම් දෙයක් කරන්න යනවා. going to write ලියන්න යනවා. එහෙනම් I am going to write the exam. මම විභාගය ලියන්න යන්නේ knowing that බව දැනගෙන. I will pass it. මම මේක සමත් වේවි කියලා දැනගෙන. I will pass it with flying colors. ඒක ඉතාම හොඳින් සමත් වේවි කියලා දැනගෙන. හරි. එහෙම තමයි ඔයගොල්ලෝ විභාගය ලියන්නේ. එහෙම ලියන්න පුළුවන් කරගන්න. එහෙම පුළුවන් වෙන්න නම් දැන් මෙතන මොකද වැඩ කරන්න? හොඳට පාඩම් කරන්න. මේ කාලේ ප්‍රයෝජන ගන්න. දැකලා ශිෂ්‍යත්වලා ප්‍රයෝජනවත් තියෙන හැටි 200 210. ඒක හොඳට පාඩම් කරන්න. I'm going to play. Sorry, I'm going to write. මම ලියන්න යනවා. The exam විභාගය. අපි spoken English වලදී examination කියන්නේ exam කියලා කියන්නේ. So I'm going to write the exam. මම විභාගය ලියන්න යනවා. Knowing that බව දැනගෙන. I will pass it. ඒක කෙටි කරලා I'll pass it කියලා කියනවා. I'll pass it. ඉක්ුවේ එක. මම සමත් වේවි ඒක. ඉතා හොඳින් with flying colors. මම මේක ඉතා හොඳින් සමත් වේවි කියලා දැනගෙන. දැන් ඔයාලට ඒක කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය විභාගෙ ලියන්න යන්නේ. ඔයාලට ඉතා හොඳින් සමත් වේවි කියලා දැනගෙන. එහෙම නේද? Am I correct? Okay, write in the GP tag लिया. Hi, take your grammar books. Now take your grammar books. Grammar book लगा. लिया करने पाड़े में मार्क्स का reported speech. Reported speech.
ගොඩක්ම වැදගත් පාඩමක්. හරියට තේරුම් ගන්න තර්කානුකූලයි ලස්සන පාඩමක්. කඩපාඩම් කරනවට වඩා තර්කයේ ගොඩක් තියෙන පාඩමක්. ඒ නිසා ගොඩක් ලස්සනයි. report speech වාර්තා කථනය. ප්‍රමුඛ ලියන මාතෘකාව. හරි. report speech කියන්නේ මොකද්ද? report speech කියන්නේ report කියන්නේ මොකද්ද? වාර්තා කරනවානේ. reported කියන්නේ වාර්තා කරන ලද. speech කියන්නේ කතාව. ඒ කියන්නේ කිසියම් කෙනෙක් කියපු දෙයක් මම විසින් තවත් කෙනෙක්ට කියනවා. හරිය මෙහෙම කිව්වයි කියලා. හරි. හරි. දැන් හිතන්න ඒ කියන කෙනා කියනවා මට කිසියම් දෙයක්. මොන අයි. ඒ කියන කෙනා මට කිසියම් දෙයක් කියනවා. මම එයා කියපු වාක්‍ය මම කියලා තවත් කාට හරි කියලා කියනවා නෙමෙයි. හරි. මම ඒක B කියන කෙනාට කියනවා. ඒ කියන කෙනා මට කිසියම් දෙයක් කිව්වා. නැත්නම් එයා වෙන කාට හරි කිසියම් දෙයක් කිව්වා. එයා කියපු දේ මම අහන් හිටියා. ඒ අහන් ඉඳලා ඒ දේ මම තව කාට හරි කියනවා. ඒ කියන එකට තමයි අපි වාර්තා කරනවා කියලා කියන්නේ. අපි ඒ කියන වාක්‍යෙට තමයි report speech කියලා කියන්නේ. report speech වාක්‍ය කියලා කියන්නේ. හරි. එහෙනම් මෙයා කෙලින්ම කියන වාක්‍යය ඒක යාගේ ප්‍රකාශයක්. එයා කියන ප්‍රකාශය අපි තව කෙනෙක්ට වාර්තා කරනවා නම් ඒක තමයි report speech කියලා කියන්නේ. එහෙනම් මොකද report speech කියන්නේ? කෙනෙක් කියපු දෙයක් අපි විසින් තවත් කෙනෙක්ට කියන එක. හරි report speech කියන්නේ මොකද්ද එහෙනම්? එක්කෙනෙක් කියපු දෙයක් අපි විසින් තවත් එක්කෙනෙක්ට කියන එක. හරි මේකේ මෙහෙම දෙයක් තියෙනවා. අපි කෙනෙක් කියපු දෙයක් කියන තව කෙනෙක්ට. කෙනෙක් ඒ විදිහටම කියපු දෙයක්. ඒකට කියනවා direct speech කියලා. direct speech කියන්නේ ඍජු කථනය. ඒ කියන්නේ ඒක යාගේ ප්‍රකාශය. අපි මොකුත් වෙනස් කරන්නේ නැතුව ඒක ඉන්වර්ටඩ් කමාස් වලින් තමයි දෙන්නේ. අපි හිතමු කෙනෙක් කිව්වයි කියලා මම උදාහරණයක් ගන්නම්. අපි හිතමු පසින්දු කිව්වා මට. කියලා මම ගන්නම්කෝ උදාහරණ. මම direct speech එක මම දෙනවා. පසින්දු said පැවසුවා to me මට. නම් පසින්දු පැවසුවා මට. පසින්දු කිව්වා මට. මොකක්ද දාන්නේ? ටිකම I sing a song. මම සින්දුවක් කියනවා. මම පුරුද්දක් වශයෙන් සින්දුවක් කියනවා. ඒ කියන්නේ පුරුද්දක්. I sing a song. මම පුරුද්දක් වශයෙන් සින්දුවක් කියනවා. කියලා මට කිව්වා. හරි. පසින්දු මොකද මට කිව්වේ? හොඳට අහලා හරි සරලයි. පසින්දු මට කිව්වා මම සින්දුවක් කියනවා කියලා. එයා පුරුද්දක් වශයෙන් සින්දුවක් කියනවා. ඒ කියන්නේ පුරුද්දක්. හරි. I sing a song කියලා එයා කිව්වා. මම මේක කියනවා තව කාට හරි. එහෙනම් කියන්නේ කොහමද? පසින්දු said පැවසුවා මට to me. දැන් විශේෂ වචනයක් එනවා. අපි කියන්නේ එහෙමනේ. පසින්දු මාත් එක්ක කිව්වා එයා සින්දුවක් කියනවා කියලා. මම මේක ඔයගොල්ලොත් එක්ක දැන් කියන්නේ පසින්දු මට කිව්වා ඔහු සින්දුවක් කිව්වා කියලා. අපි කියලා කැලේකුත් දානවා. අර එහෙම කිව්වයි කියලානේ කියන්නේ. අර ඇමති මෙහෙම කිව්වයි කියලා දැන් ප්‍රවෘත්ති වාර්තා කරනවා වාර්තා කරන්නේ. අර ක්‍රීඩකයා මෙහෙම කිව්වයි කියලා තමයි තරගයේ පැද්දුනාට පස්සේ මෙහෙම කිව්වයි කියලා තමයි වාර්තා කරන්නේ. ප්‍රවෘත්ති නිවේදකයා. එහෙනම් කියලා කැලලක් එනවා. අර කියලා එහෙනම් දැට් එක දානවා. හරි. පසින්දු මට කිව්වා I sing a song. එයා මම ගායනා කරනවා ගීතයක්. හරි. පසින්දු මට කිව්වා that කියන්නේ කියලා. මට කියන්න බෑනේ I කියලා. මම නෙවෙයි පසින්දු. I එක අපි මේල් නිසා he කරනවා. හරි. පසින්දු මේල් ඒක නිසා he කරනවා. she නෙවෙයි. ඊට sing ගායනා කරනවා. දැන් මේක කිව්වේ මට අතීතේ ගායනා කරනවා කියලා. දැන් ඒක අතීතේ ඒ සිද්ධිය අතීතයට ගිහිල්ලා. ඒක නිසා අපි මේක අතීතයට හරවන්න ඕනේ. ඒක නිසා ටෙන්ස් එක මාරු කරන්න වෙනවා. sing එක sang වෙනවා. He sang a song. එහෙනම් පසින්දු මට කිව්වා මේක සිංහල අදහස තමයි. පසින්දු මට කිව්වා කියලා දැන් කියන්නේ කියලා he ඔහු sang ගායනා කළා a song ගීතයක්. එහෙනම් ඔහු ගීතයක් ගායනා කළා කියලා පසින්දු මට කිව්වා. හරි. ඔකට තමයි එහෙනම් මේ වගේ පස්සේ ලිපිට තමයි කියන්නේ
reported speech කියලා මම කෙටියෙන් දානවා RS කියලා reported speech. ඒතර මේක direct speech. reported speech කියන්නේ වාර්තා කථනය. ඔකට තව නමක් කියනවා වක්‍ර කථනය කියලා. හරි. ටිකක් මේ මාතෘකාව දාලා direct speech කියන මේක ලියන්න ඍජු කථනය කියලා. ඍජු කථනය කියලා උදාහරණයක් විදිහට මේක ලියන්නකොට පොඩි හැඳින්වීමක් ගන්න. Pasindu said to me I sing a song කියන ඒ වාක්‍ය ලියන්න. හරි ඊට පස්සේ reported speech කියලා දාන්න මාතෘකාව ඊට පස්සේ අනු මාතෘකාවක් ආපහු reported speech. එහෙම නැත්නම් ඒකට තව නමක් තියෙනවා indirect speech වක්‍ර කථනය. direct කියන්නේ ඍජු, indirect කියන්නේ වක්‍ර. reported කියන්නේ වාර්තා කරනවා, indirect කියන්නේ වක්‍ර කියන අදහස. වාර්තා කථනය එහෙම නැත්නම් වක්‍ර කථනය. කියලා ලියලා මේ Pasindu said to me ඒ වාක්‍යය ලියන්න. Clear? Gana क्या हर clear है इस हर Oh, sir. हर कुबुदु हर कुबुदु हर तावली ना एक पहले හරි ඊට පස්සේ යට වාක්‍ය තේරුම ලියා ගන්න. හරි යට වාක්‍ය තේරුම ලියා ගන්න. පසින්දු මට කිව්වා ඔහු ගීතයක් ගායනා කළා කියලා. කියලා ලියන්න තේරුම. පසින්දු මට කිව්වා ඔහු ගීතයක් ගායනා කළා කියලා. හරි ඒක තමයි සිංහල තේරුම. පසින්දු මට කිව්වා ඔහු ගීතයක් ගායනා කළා කියලා. බුදුවා කියන එක ඇහෙන්නේ නැහැ. තව කතා කරනවා කියලා මෙන්නනවා. හරි. හරි නේද? හරි මෙහෙම ලියන්න න ะ. නෝට් එකකට ලියා ගන්න. ලියා ගන්න. ඍජු කථනයේදී නැත්නම් direct speech වලදී direct speech වලදී කියලා යනකො direct speech වලදී කෙනෙක් ප්‍රකාශ කළ දේ කියන කියපු දේ එලෙසින්ම වාර්තා කරනවා කිසිදු වෙනස්කමක් නොකර එලෙසින්ම වාර්තා කරනවා කිසිදු වෙනස්කමක් නොකර වාර්තා කරයි
එහෙනම් direct speech වලදී කියන්නේ මේ ඍජු කතනයේදී යා කියපු දේ හැමම කියනවා. inverted commas වලදී. ඊට පස්සේ ලියන්න. උඩින් දාන්න. මේක මුලින්ම ලියන්න. ඊට පස්සේ මේක ලියන්න. නමුත් reported speech වලදී කෙනෙක් කියු දෙයක්, ඒ කියන්නේ කෙනෙක් කියු දෙයක් තව කෙනෙක්ට වාර්තා කරන විට යම් යම් වෙනස්කම් සිදු කිරීමට සිදුවේ. යම් යම් වෙනස්කම් සිදු කරයි. ඒ වෙනස්කම් මොනවද කියලා අපි ඉගෙන ගන්න යන්නේ. හොඳට අහගෙන ගොඩක් වැදගත් පාඩමක්. ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්න එනවා. ලබන අවුරුද්දේ දින වැදගත්ම පාඩමක්. මේක ලියන්න. ලියලා ඉවරන මට මැසේජ් එකක් දාන්න විතර හරි. කතා කරන එක මට ඇහෙන්නේ නැහැ. සමහර හරි. චෙක් කරන්න බලන්න මේක. I have finished කියලා දාන්න. වෙන පාඩයක් දාන්න දානවා හරි. ඉවරන I have finished කියලා මට මැසේජ් එකක් දාන්න. ඉතින් මට ක්ලියර් එක තේරුම් ගන්න පුළුවන්. Finished. හරි. නිසල් හරි. පුබුදු හරිද? තිබෝද හරිද? පුබුදු හරිද මැසේජ් දාන්න. Send me a message. Yes. තිබෝද හරි. පුබුදු හරිද? Finished? Have you finished? Tawali nada? Apa body makan ada? Aku butuh hari. Ada. Hari oke hari. Hari mute කරගන්න. එහෙනම් ඔකට තමයි අපි රිපෝට් ස්පීච් කියන එක මත අවධාරණය කරලා කියලා දෙනවා. තාත් පැහැදිලිද? කියන්නේ මේක මේක කරන්න යන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලා දැනගෙන ඉන්න එක. හරි. හිතන්න මට කෙනෙක් කියනවා he said to me. ඉස්සෙල්ලා කියන එක මම දාන්නකො. he said ඔහු පැවසුවා to me මට. හිතන්න එකනේ මට කියනවා. එයා කියනවා I like මම ආසයි ගණන් වලට. I like maths. ඔයගොල්ලෝ වගේ I like maths මම ආසයි ගණන් වලට. එහෙනම් මම මේක තව කෙනෙක්ට වාර්තා කරනවා. ඔහු මට කිව්වා ඔහු ගණන් වලට ආස කළා කියලා. ඒ හැමතිස්සෙම ටෙන්ස් එක මාරු වෙනවා. මෙතන set කියලා තිබ්බොත් අනිවාර්යෙන් ටෙන්ස් එක මාරු වෙනවා. says කියලා තිබ්බොත් ටෙන්ස් එක මාරු වෙන්නේ නැහැ. ඒවා ඉස්සරහට මම කියලා දෙන්නම්. හරි මොකද මම දැන් set කියලා තිබ්බොත් අනිවාර්යෙන් මේ ටෙන්ස් එක මාරු කරන්න ඕන. ටෙන්සස් මාරු වෙන්නේ කොහොමද කියලා දැන් ඉස්සරහට කියලා දෙනවා. says කියලා කිව්වොත් ටෙන්ස් එක මාරු කරන්නේ නැහැ. මේ තාම හැදින්වීමක් කියන්නේ. තාම පාඩමට ආවේ නැහැ. හරි මේක අපි මේක direct speech ds කියලා දාගන්න direct speech report speech එකට අපි rs කියලා එකක් දාගන්න දැන් direct speech කියන්නේ කෙනෙක් කියන දේ ඒ විදිහටම කියනවා inverted commas ඇතුලේ report speech කියන්නේ කෙනෙක් කියපු දේ වාර්තා කරනවා ds direct speech report speech වලට rs කියලා දානවා හරි එතකොට report speech වලදී කොහෙත්ම මේ inverted commas දාන්නේ නැහැ උඩින් commas දාන්නේ නැහැ හරි මේක අපි වාර්තා කරනවා he said ඔහු කිව්වා to me මට
කියලා කියන්නේ that දානවා. මොකද මේක ප්‍රකාශයක්. හරි. ඔහු මට කිව්වා that කියන්නේ කියලා. මේක තේරුම ලියාගන්න කියලා. I කියන එක දාන්න බෑනේ මට. මම නෙවෙයි ආස ගණන් වලට. හරි. ඔහු ඒ ආස. ඒ නිසා I එක he කරනවා. like කියන එක අපි අනිවාර්යෙන් පාස් කරන්න ඕන. past tense. ed දාන්න තියෙන්නේ. ඔහු ආස කළා කියලා. maths ගණන් වලට. එහෙනම් ඔහු මට කිව්වා ඔහු ගණිතයට ආස කළා කියලා. හරි. මේක සිංහල තේරුම ලියාගන්න. ඔහු මට කිව්වා ඔහු ගණිතයට ආස කළා කියලා. හරිද? තාම හැදින්වීමක් කරේ තාම පාඩමට ආවේ නෑ. now ඔකට තමයි මේ record speech කියලා කියන්නේ. ඊට පස්සේ ස්ටමාක් එක දාලා ලියා ගන්න. සෙට් කියා ඇති විට ඉහත පරිදි tense එක වෙනස් වුවද අර සෙට් කියලා තිබ්බොත් මේ විදිහට tense එක වෙනස් වෙනවා. මේ tense එක වෙනස් වෙච්ච එක මේ මම ඉරි ගහලා තියෙනවා highlight කරගන්න. like එක like වුණා. ඒක highlight කරගන්න. මේ that අපගත් highlight කරගන්න. මම ඉරි ගහන්නේ කිසිම highlight කරගන්න. set කියා ඇති විට එහෙනම් හිතපල්ලේ tense එක වෙනස් වුණා. එහෙම වුණත් says කියා ඇති විට මෙතන says කියලා තිබ්බොත් දැන් මෙතන set එක වලට says කියලා ආවොත් says කියා ඇති විට tense එක වෙනස් නොවේ. හරි set කියලා දෙනවා tense එක වෙනස් වෙනවා. හැබැයි says කියලා තිබ්බොත් tense එක වෙනස් වෙන්නේ නැහැ. ඒකත් මේකේ නීතියක්. හරි clear. සර් මොකක්ද ඒ වාක්‍යයෙන් කියන්නේ? ඒක මම ඒක වලට තේරෙයි තව ඉස්සරහට යද්දි. මේකේ දැන් මේ කරන දේවල් ටික තව මේ පාඩම කියලා කරලා ඉවර වෙද්දි තේරෙයි. set කියලා කියන්නේ කිව්වා කියලා. එහෙම කියලා තියෙනකොට මේ tense එක වෙනස් වෙනවා. tense එක වෙනස් වෙන්නේ කොහොමද කියලා දැන් මම කියලා දෙනවා. says කියලා තිබ්බොත් tense එක වෙනස් කරන්නේ නැහැ. ඒ කියන්නේ like එක likesමයි. ඒක මම දාලා දැන් පෙන්නන උදාහරණේ. පවසුවා කියලා කිව්වොත් තමයි මේ tense එක අතීත කාල කරන්නේ. පවසනවා කියලා කිව්වොත් tense එක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. දැන් මේකට උදාහරණ දෙන්නම්. හරි. ඒක ලියා ගන්න. direct speech. අපි දාමු he says කියලා. ඕන ප්‍රශ්නයක් අහන්න හරි හොඳට තේරුම් ගන්න. ඔහු ඒක වචන s එකක් දාන he says කියලා එක නිසා he says to me ඔහු මට පවසනවා මොකද්ද I like maths මම ගණන් වලට ආසයි කියලා ඒ ප්‍රකාශයම මම ගණිතයට ආසයි හරි එහෙනම් මේක වාර්තා කරද්දී recorded speech he says me ඔහු මට පවසනවා he says to me මේක ප්‍රකාශයක් නිසා that කියලා එකක් දානවා. ඒවත් ඒ නීති මම කියලා දෙන ඉස්සරහට that කියන්නේ කියලා මේ තමයි හැඳින්වීම. he says ඔහු මට පවසනවා. he says to me that කියන්නේ කියලා ඔහු ගණිතයට ආස කරනවා කියලා තමයි දැන් කියන්නේ. says කියලා තියෙනවා tense එක වෙනස් කරන්නේ නැහැ. නම් I එක he කරනවා. දැන් like දානවා. he එක ඒක වචන නිසා s එකක් දානවා like එකට. he likes maths.
එහෙනම් ඔහු මට කියනවා he says to me that කියන්නේ කියලා he likes maths. ඔහු ගණිතයට ආස කරනවා කියලා. දැන් මම මේ කිව්වේ මේකයි. says කියලා තියෙනවා නම් says කියලා තියෙන. එහෙනම් මේ tense එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි set කියලා තිබ්බනේ. එතෙන්දී tense එක වෙනස් වුණා. දැක්කද? හරිනේ. set කියලා තිබ්බොත් tense එක සාපේක්ෂව අතීත කාලයට යනවා. අතීත කාලයට ගියා. says කියලා තිබ්බොත් එහෙම අතීත කාලයට යන්නේ නැහැ. tense එක වෙනසක් නැහැ. simple present tense තමයි. හැබැයි මෙතෙන්දී simple present tense simple past tense වුණා. කියපු දේ පැහැදිලිනේ? හැබැයි ඔයගලන්ට 90ක් 95ක අවස්ථාවලදී එන්නේ says නෙමෙයි set කියලා දාලා. ඒක නිසා අනිවාර්යෙන් 95ක අවස්ථාවලදී tense එක වෙනස් කරන්න වෙනවා. ඒ නිසා tenses හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මම ඉස්සරදී රිවිෂන් එකක් කළේ tenses ගැන. ඒකත් හැබැයි අවබෝධයෙන් ඉන්න. කටපාඩම tense මාරු කරන්න යන්නත් එපා. says ද set ද කියලා නිතරම බලන්න. says කියලා තිබ්බොත් ඒ සිහින tense මාරු කරන්න දෙයක් නැහැ. හැබැයි මෙතෙන්දී he නිසා s එකක් ඇවිල්ලානේ. හැබැයි simple present tense තමයි. හැබැයි set කියලා තිබ්බොත් tense එක මාරු කරන්න වෙනවා. හරි. එහෙනම් පාඩම පටන් ගන්න හදන්න. මෙච්චර ලගලේ හැඳින්වීමක්. දෙවලගේ grade 9 පොත. grade 9 පොතේ ලබන අවුරුද්දේ වැදගත් පාඩම. හරි මම කරා. මේක තියෙනවා නිසලි set කියලා. අපි ඒක නිසල් කියලා හදමු. හරි. රිපෝර්ටර් ස්පීච් වලදී තියෙනවා කියන්නේ කෙනෙක් කියපු දෙයක් ප්‍රකාශයක් වෙන්න පුළුවන්. නිකම්ම වාක්‍යයක් වෙන්න පුළුවන්. මේ I like maths වගේ නිකම්ම වාක්‍යයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එයා කියන දේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන් නේ. එහෙම නැත්නම් එයා කියන දේ අනක් විධානයක් නියෝගයක් වෙන්නත් පුළුවන්. දැන් ඔයාලා අම්මලා ඔයාලන්ට කියන්නේ do your homework. ඔයා ගෙදර වැඩ කරන ටීචර්ස් ලා කියන්නේ do your homework. ඒවා අනක් විධානයක්. don't shout in the class. පන්ති කෑ ගහන්න එපා. අනක් විධානයක්. ඒ වගේ විධානයක් වෙන්නත් පුළුවන් කෙනෙක් කියන දෙයක්. නිකම්ම වාක්‍යයක් වෙන්නත් පුළුවන්. I like maths. මෙතන ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. do you like cricket? ඔයා ක්‍රිකට් වලට ආසද? where did you go yesterday? ඔයා ඊයේ කොහෙද ගියේ? ඒ වගේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් වාර්තා කරන එක විදිහක විදිහක් ප්‍රකාශයක් කියන්නේ නිකම්ම වගන්තියක් වාර්තා කරන විදිහ තව විදිහක් විධානයක් අනක් නියෝගයක් වාර්තා කරන විදිහ තව විදිහක්. විදි තුනක් තියෙනවා. හරි. ඉස්සෙල්ලාම සරලව කියලා දෙනවා. ඉස්සෙල්ලාම ඉගෙන ගන්න යන්නේ ප්‍රකාශය. හරි. ඒ කියන්නේ කෙනෙක් කියපු දෙයක් වාර්තා කරන්නේ කොහොමද කියලා ඊට කලින් දැනගෙන ඉන්න ඕන පොඩි නීති කිහිපයක් තියෙනවා මම ඒක කියලා දෙන්නම්. හරි. මෙහෙම තියෙනවා බලන්න පොතේ. අහන් ඉන්න මම සිංහලෙන් කියලා දෙන්නම්. If we report අපි වාර්තා කරනවා නම් what another person has said. another person කියන්නේ තව පුජ්‍යලේ. has said කියලා තියෙන දේ. එහෙනම් කිසියම් කෙනෙක් කියලා තියෙන දේ අපි වාර්තා කරනවා නම් we usually do not use. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැලු. කෙනෙක් කියපු දෙයක් වාර්තා කරද්දී අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැලු. එයාගේම වචන. The speaker's exact words. කෙනෙක් කියපු දෙයක් වාර්තා කරද්දී අපි එයාගේම වචන පාවිච්චි කරන්නේ නැහැනේ. දැන් මෙතන I කියන මම පාවිච්චි කරන්නේ නැහැ. I එක අපි he කළා. මම නෙවෙයි ගණිතේ රාස ඔහු. ඒ නිසා I එක he කළා. පොඩි පොඩි වෙනස්කම් කරනවානේ. ඒක තමයි මේ කියන්නේ. But we use reported speech when reporting. අපි report කරනකොට reported speech පාවිච්චි කරනවා. ඒකත් මම කියලා දෙන සිංහලෙන්. When reporting the following changes can occur in this reported statement. හරි. reported speech වලදී පහත වෙනස්කම් වෙනවලු. ඒ දේවල් තමයි දැන් කියලා දෙන්න හදන්නේ. හරි. ලියා ගන්න මෙහෙම අනුමාත්‍රකාව. changes කියන්නේ වෙනස්කම් that occur කියන්නේ සිදු වෙනවා in reported speech. reported speech වලදී සිදු වෙන වෙනස්කම් ඒ දේවල් ටික කියලා දෙනවා. අනුමාත්‍රකාව ලියා ගන්න changes වෙනස්කම් that occur සිදු වෙන in reported speech. reported speech වලදී සිදු වෙන වෙනස්කම්. හරි. හරි මෙහෙම ලියා ගන්න.
star mark එක දාලා ලියන්න. a back shift in the tense. a back shift. back shift කිව්වේ අර tense එක ආපස්සට යනවා කියන එක. tense එක සාපේක්ෂව අතීත කාලයට යනවා. the back shift in the tense. ඒ tense එක කොහොමද වෙනස් වෙන්නේ කියලා මම කියලා දෙන්න ඉස්සරහට. the back shift in the tense. ඒ කියන්නේ simple present tense සහ simple past tense වෙනවා. ඒකයි අදහස. හිතන්න දැන් මම උදාහරණයක් ඇතුළේ මේක පැහැදිලි කරන්නම්. හිතන්න මට ගිය සතියේ කිව්වා කෙනෙක් මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා කියලා. ගිය සෙන්සුරාදා මාත් එක්ක කෙනෙක් කිව්වා මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා කියලා, සිටිනවා කියලා. හරි. හිතන්න ඒක පුබුදු කිව්වා කියලා. පුබුදු මට කිව්වා මම ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා කියලා. හරි. ඒක මම දැන් අද කියනවා. ඔයගොල්ලන්ට. පුබුදු මට කිව්වා මම නෙවෙයිනේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා කියලා දැන් කියන්න පුළුවන්ද? දැන් ක්‍රිකට් ගහන්නේ නැහැ. ඒ මොහොතේ. එහෙනම් ක්‍රිකට් සෙල්ලම් කරමින් හිටියා කියලා. දැන් සිටිනවා කියන එක සිටියා කියලා ටෙන්ස් එක මාරු වුණා. අතීත කාලෙට කියන්නේ සාපේක්ෂව. ඒක තමයි කිව්වේ. සෙල්ලම් කරමින් ඉන්නවනේ මේ දැන් ඒක වළංගු නැහැ. එදාටයි වළංගු. ඒක නිසා සෙල්ලම් කරමින් සිටියා කියලා. එහෙනම් present continuous past continuous වුණා. ඒක තමයි back shift වෙනවා කියන්නේ. ටෙන්ස් එක සාපේක්ෂව අතීත කාලෙට යනවා. ගොඩක් ලස්සන පාඩමක්. හරි. ඊට පස්සේ changing pronouns. pronoun එක වෙනස් වෙනවා. changing pronouns. pronouns කියනවා සර්වනාමය වෙනස් වෙනවා. සර්වනාම. එහෙනම් සර්වනාම වෙනස් වෙනවා. ඒ කිව්වේ මොකද්ද? අර කිව්වේ මේ I am playing cricket කියන එක I එක මං he කළේ. I එක he වුණා. ඒ විදිහට pronoun එක වෙනස් වෙනවා. ඒ තමයි ඉස්සෙල්ලා කිය අර ඔහු කියපු දේ I like maths කියලා. මම ඒක I නෙවෙයිනේ. I එක he කළේ. I එක he වුණා. ඒක තමයි pronoun එක වෙනස් වෙනවා කියන්නේ. ඊළඟ දේ තමයි the change in time and place expressions. මම සිලබස් එකේ තියෙන දේ මේ විදිහටම දෙන්නේ. the change වෙනස්කමක් in time. කාලයේ වෙනස්කමක්. කාලය හා සම්බන්ධ ප්‍රකාශවල. ඒ වගේම ස්ථානය හා සම්බන්ධ ප්‍රකාශවල වෙනස්කමක් සිදු වෙනවා. ඒ දේ තාම ඔයගොල්ලෝ දන්නේ මම කියලා දෙන්නම්. හරි. the change වෙනස්කමක් සිදු වෙනවා in time and place expressions. time කියන්නේ කාලය හා සම්බන්ධ, place කියන්නේ ස්ථානය හා සම්බන්ධ, expressions කියන්නේ ඒ අදාළ ප්‍රකාශවල වෙනස්කමක් සිදු වෙනවා. ඒක මෙහෙමයි. today කියන එක දැන් ලියන්න එපා. අහන් ඉන්න. මම ටයිම් දෙන්න ලියන්න. today කියන එක that day වෙනවා. ඒක මොකද්ද? හිතන්න අර වෙලාව පුබුදු මට කිව්වේ මම අද ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටිනවා කියලා. මම අද දැන් මේ මොහොතේ ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. අද කියලා කිව්වේ කියන්නකෝ. දැන් මම අද කියන එක අදට වළංගු නැහැනේ. අද වළංගු වෙන්නේ ඊ සෙන්සුරාදාට. දැන් අද කියන එක මම කියනවනේ එම දිනේ කියලා. ඒතර එම දිනේ පුබුදු මට කිව්වා එම දිනේ ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියා කියලා. එම දිනේ කියන එක that day කියලා දානවා. හරි. අද කියන එක වළංගු නැහැ නේ. today කියන එක that day කරන්න ඕන. ඒකයි that day කරේ. yesterday කියලා තිබ්බොත් හිතන්න මට ඊයේ සෙන්සුරාදාම නිසල් මාත් එක්ක කිව්වා ඔහු ඊයේ චිත්‍රපටිය බැලුවා කියලා. ඔහු ඊයේ චිත්‍රපටිය බැලුවයි කියලා. ඊයේ කියලා ගිය සෙන්සුරාදා දවස් කළා ඊයේ සිකුරාදා එකනේ. ඊයේ සෙන්සුරාදා නිසල් ඊයේ චිත්‍රපටිය බැලුවා කියලා. ෆිල්ම් එක බැලුවා කිව්වේ ඊයේ සිකුරාදා තමයි අදහස් කළේ ඊයේ කියලා. දැන් අද බදාදා. අද මම ඊයේ කියලා කිව්වොත් දවස වෙනස් වෙනවා. එහෙනම් අඟහරුවා තමයි දාලා තියෙන්නේ. ඒතර වැරදිනේ. ඒ නිසා yesterday කියන්න බෑ. අද මම මේ ප්‍රකාශය කරද්දී yesterday කියන එක එහෙනම් වෙන වචනයක් බවට පත් කරන්නේ නැහැ. පෙර දිනේ බවට කියලා පත් කරන්නේ. the day before. the day before කියන්නේ පෙර දිනය. හරි. තව වචනයක් තියෙනවා the previous day. ඒ පෙර දිනේ. the previous day හෝ the day before කියලා වෙනස් කරනවා. the previous day. එක්ක the day before පෙර දිනේ. එහෙම නැත්නම් the previous day. පෙර දිනේ කියලා වෙනස් කරනවා. හරි. ඔය විදිහටම last week කියලා තිබ්බොත් ගිය සතියේ කියලා තිබ්බොත් ඒ තරණීතියම තමයි. අර තර්කයම තමයි. ගිය සතියේ ක්‍රිකට් සෙල්ලම් කළා කියන එක the week before. එහෙම නැත්නම් the previous week කියලා වෙනස් කරනවා. හරි.
the week before. නැත්නම් the previous week. කියලා වෙනස් කරනවා. හරි. දැන් විබෝධ මට කිව්වා ගිය සෙන්සුරාදා ඔහු ගිය සතියේ අනුරාධපුරේ ගියයි කියලා. ඒක මම අද කිව්වා. හිතන්න මේක මාසයකට කලින් කිව්වයි කියලා. ගිය සතියේ අනුරාධපුරේ ගියයි කියලා. ඒක මම අද කිව්වා. මට කියන්න පුළුවන් ගිය සතියේ කියලා. බෑනේ. ඒක the previous week පෙර සතියේ කියලා වෙනස් කරන්න වෙනවා. next week කියලා තිබ්බොත්. හරි. next week කියලා තිබ්බොත් මේව කඩපාඩම් කරගන්න වෙනවා ඉතින්. ප්‍රශ්න කරලා තිබෙද්දී කඩපාඩම් වෙනවා ඉතින්. next week කියලා තිබ්බොත් ඒක the following week ඊළඟ සතිය කියලා වෙනස් කරනවා. the following week. the following week ඊළඟ සතිය කියලා වෙනස් කරනවා. හරි. හිතන්න මාත් එක්ක මාසයකට කලින් කිව්වයි කියලා විබෝධම කියන මාත් එක්ක මාසයකට කලින් අපි ලබන සතිය අනුරාධපුරේ යනවායි කියලා. හරි. ඒතර මාසයකට කලින් හිතමු මොන මාසෙද? ඔක්තෝබර් මාසේ වගේ කියනවා කියලා. ඔක්තෝබර් මාසේ කියනවා අපි ලබන සතිය අනුරාධපුරේ යනවා කියලා. එතකොට යන්නේ අපි හිතමු ඔක්තෝබර් 20 කියනවා කියලා. එහෙනම් ඔක්තෝබර් 27 තමයි අනුරාධපුරේ යන්නේ. 27 ඒ එන සතියේද. හරි. ඊට සාපේක්ෂව ලබන සතිය. අද ලබන සතිය කිව්වොත් දැන් දෙසැම්බර් 27ක් නේ වැඩෙන්නේ. එහෙනම් අදට ලබන සතිය කියලා ප්‍රකාශය බලංගු නැහැනේ. ඒ නිසා වෙනස් කරනවා the following week. ඒ හේතුව තේරුම් දැනගත්තාම ලේසි මතක තියාගන්න. tomorrow කියන්නේ කොහොමද වෙනස් වෙන්නේ? ඒ දිනම අතීතයේ දවස කියන හෙට කියලා. දැන් මම අද හෙට කියලා කිව්වොත් ඒ අදාළ අදහස් කරපු දවස නෙමෙයිනේ. so tomorrow කියන එක the next day. The following day. Oh, the following day. කියලා වෙනස් කරනවා. තව එකක් the following day. හොඳයි. මම ගොඩක් සරලව කියලා දෙන්නේ මේක. හරි දැන් ටකල් බෝඩියේ තියෙන දේ ලියා ගන්න. ෆයිල් එකක් තියෙනවා මම දෙන්න. ටකල් බෝඩියේ තියෙන දේ ලියා ගන්න. ලියලා ඉවරනම් මට ෆිනිෂ් කියලා මෙසේජ් එකක් දාන්න. If you are finished, send me a message. ඉවරනම් මට මෙසේජ් එකක් කරන්න. ගොඩක්ම වැදගත්. හරි හොඳට ලස්සනට ලියා ගන්න. එහෙනම් today නම් that day වෙනවා. ඒ කියන්නේ අර උඩ වාක්‍යයේ today කියලා තිබ්බොත් අර ඉන්වර්ටර් ක්‍රමාසතිල වාක්‍යයේ ඒක අපි that day කියලා තමයි වෙනස් කරලා ලියන්නේ. yesterday නම් the day before කියලා වෙනස් කරනවා. last week නම් the week before කියලා වෙනස් කරනවා. then the previous week. next week නම් the following week. tomorrow නම් the following day නැත්නම් the next day කියලා වෙනස් කරනවා. ඊළඟ දිනේ. එතන මේ ඔක්කොම මොනවද මේ? time expressions නේ. කාලය හංගවන ප්‍රකාශනේ. ඉතින් සංගලවරණ දාලියා ඒ මේ change වෙනස්කම සිද්ධ වෙන time expressions සහ ස්ථාන හා සම්බන්ධ expressions වල. ඒත් මේවා ටික ඔක්කොම නම් time expressions. කාලය හංගවන ඒවානේ මේ ඔක්කොම. දැන් මේවට සංගලවරණ දාලා time expressions කියලා. ඊළඟ කොටස ගන්න මට බෝඩ් එකේ මම ගන්න කල්ලාර මට ඉවරන මෙසේජ් එකක් දාන්න. ඉවරයි කියලා finish කියලා. ඒක හරියට ග්‍රැමර් වලින් දාන්න හරි finished ed දාලා දාන්න. එහෙම නැත්නම් present perfect වලින් කියන්න පුළුවන්. present perfect කියනවා වඩා හොඳයි. I have finished. I have finished. මොකද ඉවර කරලා තියෙන එක ප්‍රතිඵලය මේ මොහොතත් එක්ක සම්බන්ධයි. දැන් මට ඉතුරු ටික කරන්න පුළුවන්. Finished, very good. Misal hari Anita.
බුදු හරි very good සෙනෙට් එක විභෝධ හරිද විභෝධත් හරි සෙනෙට් එක හරිද Shall I clean the board? හරිද? අහන්නද board එක? හරි සර්. හරි බලන්න එහෙනම්. ඊට පස්සේ මම කියලා දෙනවා. දැන් අපි මේ කතා කරන්නේ ටයිම් එක්ස්ප්‍රෙෂන්ස් කොහොමද වෙනස් වෙන්නේ? අර ස්ටාර් මාක් එකටම අයිති. අන්තිම දවස් ස්ටාර් මාක් එකට අයිති. ඊට පස්සේ අපි බලමු ප්ලේස් එක්ස්ප්‍රෙෂන්ස් කොහොමද වෙනස් වෙන්නේ කියලා. ටයිම් එකට තව එකක් තියෙනවා. මේ ටයිම් එකටම තව එකක් තියෙනවා. now එක දෙන්න වෙනවා. ඒකත් ලියා ගන්න අන්තිමට. now කියලා දීපොත් එක දෙන්න වෙනවා. now කියන්නේ දැන්. එතන දෙන්න කියන්නේ එවිට. දැන් ඉස්සෙල්ලා පුබතුමාට කිව්වේ ඔහු ඒ වෙලාවේ දැන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා කියලානේ. එතකොට මට කියන්න බෑනේ දැන් කියලා. දැන් ඒක now එක දෙන්න කරන්න වෙනවා. එවිට කියලා වෙනස් කරන්න වෙනවා. I am playing cricket now. ඒක he was playing cricket now එක දෙන්න කරනවා. දැන් නෙමෙයි කරන්නේ එවිට. ඒ වෙලාවේ. ඒ විදිහට වෙනස් කරනවා. කාලය හා සම්බන්ධ ප්‍රකාශයේ now එක දෙන්න වෙනවා. place expressions නම් දෙකයි තියෙන්නේ. ඒකෙදි here කියන එක there වෙනවා. ඊට පස්සේ this එක that වෙනවා. හරි. ඒ කියන්නේ මේකයි මේ. here කියන එක හිතන්නකෝ හිතන්න BMS ගිහිල්ලා කියනවා we came here to buy book. අපි මෙහි ආවේ we came here to buy books. අපි මෙහි ආවේ පොත් ගන්න. හරි we came here කියලා අදහස් කරේ BMS එකේ. BMS එක තමයි අදහස් කරේ. එහෙනම් අපි කියන්න ඕනේ මේක. ඒගොල්ලෝ කියපු දේ. they had come. ඒගොල්ලෝ ඇවිල්ලා තියෙනවා. here කියන එක they කියලා වෙනස් කරන්න වෙනවා. ඇයි? මම මේ කියන්නේ BMS එක දැන් නෙමෙයි. තව තැනකට ගිහිල්ලා. තමයි මම ගෙදර ඉඳන් කියන්නේ. ඒතර BMS කියලා here කියලා අදහස් කළොත් BMS නෙවෙයි අදහස් වෙන්නේ. මේක තව තැනකට ඉඳන් කියන්නේ. here කියලා කිව්වේ BMS කියලා. ඒක තව තැනකට ගිහලා here කිව්වොත් BMS අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා here කියන එක they කියලා වෙනස් කරන්න වෙනවා. ස්ථානය වෙනස් වෙනවා. this කියන එකත් that වෙනවා. දැන් හිතන්න මාත් කෙනෙක් කියනවා I am reading this book කියලා. මම කියවමින් ඉන්නවා මේ පොත කියලා. මම මේක තව කෙනෙක්ට වාර්තා කරද්දී he was reading. ඔහු කියවමින් සිටියා this book කිව්වොත්. ඒතර මගේ ළඟ ඒ පොත නැහැනේ. ඔහු කියවමින් හිටිය පොත මගේ ළඟ නැහැනේ දැන්. එහෙනම් that book. ඒ පොත කියලා වෙනස් කරනවා. මේ පොත නෙමෙයි ඒ පොත. this කියන්නේ මේ, that කියන්නේ ඒ. මෙම පොත එම පොත කියලා වෙනස් කරන්න වෙනවා. this එක that කරන්න වෙනවා. හරි. ඒතර මේවා place එක හා සම්බන්ධ ප්‍රකාශයට සිදුවෙන වෙනස්කම්. expressions වල වෙනස්කම්. හරි. ඊට පස්සේ සාමාන්‍යයෙන් අදාළ ලියා ගන්න. The structure of reporting. Structure එක වෙනස් වෙනවා. The structure of කියන ආකෘතිය of reporting. Is a little different. ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. Whether you report, කියනවා වාර්තා කරනවාද කියන එක මත an imperative මේවා කියලා දෙන්න මහත්මයා කිව්වේ කියලා ඉතින් ලියා ගන්නකො. තමයි a question or a statement. ඒ මොකක්ද මේ කිව්වේ? මම කියන්නම් statement කියන ප්‍රකාශය සිංහ දේවල් ලියා ගන්නකො. ඒක නිකන් වාගන්තියක්. imperative කියන්නේ විධාන, නියෝග, අනවන. විධානය. a question කියන්නේ ප්‍රශ්නයක දන්නවනේ. හරි the structure of reporting වාර්තා කිරීමේ structure කරවා ඒ වාර්තා කරලා ලියන ප්‍රකාශයේ
structure එක වෙනස් වෙනවා. is a little different. පොඩ්ඩක් වෙනස් වෙනවා. whether you report ඔයා වාර්තා කරන්නේ කුමක් මතද? කුමක්ද කියන එක අනුව. ඔයා විධානයක් නියෝගයක් වාර්තා කරනවා නම් පොඩ්ඩක් වෙනස් විදිහකට තමයි වාර්තා කරන්නේ. ඒකම වෙනස්. එක විදිහක්. ප්‍රශ්නයක් වාර්තා කරද්දී තවත් විදිහක්. ප්‍රකාශයක් වාර්තා කරද්දී තවත් විදිහක්. හරි මේ විදි ටික දැන් ඉගෙන ගන්න යනවා. මොනවද මේ විදි කියන්නේ? මේ විදි වලින් තමයි ප්‍රශ්න අහන්නේ. හරි. මලියන මේ කියන්නේ. ඒ අර්ථය අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ ප්‍රකාශ කොහොමද වාර්තා කරන්න කියලා. කිසියම් ප්‍රකාශයක් කෙනෙක් කියපු දෙයක් අපි තව කෙනෙක්ට වාර්තා කරන්න කොහොමද? ප්‍රශ්න නෙමෙයි, නියෝගයක් නෙමෙයි, ඉස්සෙල්ලා කරන්නේ ප්‍රකාශ කොහොමද වාර්තා කරන්නේ. ඒකේ මුලින් ඉගෙන ගන්න එක ලේසියි. හරි මලියන. ඉවරවට තේස් කියලා දෙන්න ගන්න. හරි මම මේක මකන්නේ දැන් පළවෙනි එක රිපෝටිං වාර්තා කිරීම රිපෝටිං ස්ටේට්මන්ට්ස් ප්‍රකාශ වාර්තා කිරීම රිපෝර්ට් ස්පීච් අර්ථේ පළවෙනි දේ පළවෙනි රෝමන් නම්බර් එක කොටස් තුනකට බෙදෙනවා පළවෙනි කොටස රිපෝටිං ස්ටේට්මන්ට් වාර්තා ප්‍රකාශ වාර්තා කිරීම කෙනෙක් කියපු ප්‍රකාශයක් වාර්තා කිරීම ප්‍රකාශ වාර්තා කිරීම කොහොමද ප්‍රකාශයක් වාර්තා කරන්නේ ප්‍රකාශ වාර්තා කිරීම ප්‍රකාශයක් වාර්තා කළා වුණත් ප්‍රශ්නයක් වාර්තා කළා වුණත් ඒ වගේම විධානයක් වාර්තා කළා වුණත් අර සෙට් කියලා තිබ්බොත් ටෙන්ස් එක වෙනස් වෙනවනේ ටෙන්සස් වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ අපිට කියලා දෙනවා ඒක තමයි වැදගත්ම නීතිය ඒක මොඩේ මකන්නද හරි මෙතන ඉවරයි කියලා පොර ලියනවා අගල කියන සත් ලියනවා කියලා තමයි හරි මකන්න වෙනවා රිපෝටිං ස්ටේට්මන්ට්ස් ප්‍රකාශ වාර්තා කිරීම. ඒ අර්ථේ පළවෙනි අනුමාත්‍රකාව ලියා ගන්න. එතන වැදගත්ම දෙයක්. සාමාන්‍ය ආකාරය ලියා ගන්න. changes of tenses. Tenses කොහොමද වෙනස් වෙන්නේ? changes of tenses. tenses වල වෙනස්කම්. tenses කොහොමද වෙනස් වෙන්නේ? tenses වල වෙනස්කම් මම කියලා දෙන්නේ මේ ප්‍රකාශ වාර්තා කරන විදිහ කියලා දෙන ගමන්. හරි. ඔයාලා ලියද්දි තේරෙයි. tenses වෙනස් වෙන්නේ එහෙමයි. simple present තිබ්බොත් simple present tense එක තිබ්බොත් ඒක අපි කරන්නේ simple past tense කරනවා. ඒක මේක කඩපාඩම් කරගන්න ඕනේ. simple present තිබ්බොත් simple past කරනවා කියන එක මතක තියෙන්න ඕනේ. ඇයි සාපේක්ෂව හැමතිස්සෙම tense එක සාපේක්ෂව අතීත කාලයට යනවා. simple present තිබ්බොත් simple past කරනවා. simple past තිබ්බොත් past වලට වඩා අතීත කාලේ මොකද්ද? past perfect කරනවා. හරි. සාපේක්ෂව අතීත කාලයට යනවා. හරි simple present එක simple past කරලා අපි බලමු. මම උදාහරණ දෙන්නම්. he said ඔහු කිව්වා නිකම් he said කියලා දාන්නත් පුළුවන්. he said to me නැතුව. he said ඔහු කිව්වා Bill arrived on Sunday. නෑ මේකක් ගන්නකො. I always drink tea. I always මම නිතරම drink බොනවා පානය කරනවා. මොනවාද tea. හරි මම නම් බොන්නේ නෑ. he said ඔහු කිව්වා I always drink tea. මම නිතරම බොනවා තේ. මම නිතරම තේ බොනවා කියලා ඔහු කිව්වා. හරි. දැන් මේකේ tense එක මොකක්ද? දැන් tenses හඳුනා බලන්න පුළුවන්. tense එක බලන්න මොකෙන්ද? ක්‍රියාපදයෙන් verb එකෙන්. මෙන්න drink simple present tense. නිකම්ම verb එක. බොනවා simple present tense. simple present tense මොකද කරන්නේ? නීතියක් තියෙනවා simple present simple past කරන්න ඕනේ. හැබැයි මෙතන set තියනවා විතර. set තියනවා. එහෙනම් he said ඔහු කිව්වා
ප්‍රකාශයක් නම් අනිවාර්යෙන් දානවා that කියලා එකක්. මේ that කියන වචනේ highlight කරගන්න. ප්‍රකාශ වලට අනිවාර්යෙන් මේ that කියන එක එනවා. ඕනම ප්‍රකාශයක් නම් අනිවාර්යෙන් that කියන එක එදිය යුතුමයි. හරි, ඒක highlight කරගන්න දාලා. He said that he always drink එකේ past tense මොකද්ද? drank. drank. ඔහු නිතරම තේ බිව්වා කියලා. ඔහු කිව්වා. I එක මොකද කරන්නේ? he කරන්නේ නෑ. මම නෙවෙයි මොකද ඔහුනේ. ඒ නිසා I එක he කරනවා. always drink කියන එක drank වෙනවා. simple present tense එක simple past tense වලට simple present simple past present tense එක past tense tense එකම ආවේ. තගලිය ගන්න. ඔය අන්ලයින් කරලා තියෙනවා highlight කරගන්න. present tense එනවා past tense එනවා. හරි, ඉක්මනට ලියගන්න. පුබුද හරිද? ලියලා ඉවරද? නිසල් හරිද? හරි සර්. හරි. Number 2. Simple past tense තිබ්බොත් මොකද කරන්නේ? Simple past tense තිබ්බොත් ඒක past perfect කරනවා. Simple past අපි past perfect කරනවා. tense කියන එක දෙන්න ගොල්ලන් මේ tense කියලා කියන්නේ. Simple past තිබ්බොත් past perfect කරනවා. සරල අතීත එක අතීත සම්පූර්ණ කාලය බවට පත්. හරි, උදාහරණ දෙන්න. He said Bill arrived on Sunday. Bill කියන්නේ කෙනෙක්ගේ නමක්, Bill නෙමෙයි, කෙනෙක්ගේ නමක්. වතුර බිල ඒවා නෙමෙයි. He said ඔහු කිව්වා, ඔහු පැවසුවා Bill arrived කියන්නේ පැමිණියා past tense on Sunday. Bill ආවා ඉරිදා. ප්‍රපනවුන් යන නිසා x capital Sunday වල on Sunday එක ප්‍රකාශයක්. Bill ඉරිදා ආවා. ඔහු කිව්වා අතීතයේ දවසට. හිතන්න මේක අවුරුද්දකට කලින් කිව්වයි කියන්නේ. හරි. අවුරුද්දකට කලින් කිව්වා Bill ඉරිදා ආවයි කියලා. දැන් අවුරුද්දකට කලින් එකක් නේ ගොඩක් පරණයි. දැන් මම අද මේක කියන්නේ. හරි. කෙනෙක් කිව්වා අවුරුද්දකට කලින් Bill ඉරිදා ආවයි කියලා. ඒ කියන්නේ ගිය අවුරුද්දේ දෙසැම්බර් 1 දෙසැම්බර් 2 වෙනිදා කිව්වා Bill ඉරිදා ආවයි කියලා. ඒ කියන්නේ නොවැම්බර් මාසේ 28 වගේ 20 ගණන් වල වගේ ආවයි කියලා කිව්වා. එතකොට ඒක ගොඩක් අතීත වෙලානේ. දැන් අදට සාපේක්ෂව එදාට සාපේක්ෂව අතීත බවින් අඩුයි. අදට සාපේක්ෂව අතීත බවින් වැඩි. ඒ නිසා simple past tense හරියන්නේ නැහැ. past perfect කරන්න. වඩා අතීත කරන්න. දැන් ඒක අතීත බව වැඩි වෙලානේ. ඒකයි මේ කරන්නේ. ඇයි මේ tense එක මාරු කරන්න කියලා ඉගෙන ගන්න. හේතුවත් ඉගෙන ගන්න. හේතුව තමයි එහෙම කියන තමයි ලේසි මතක තියාගන්න. දැන් ඒක අතීත බව වැඩි වෙලා. හැමතිස්සෙම මේ අතීතයේ කෙනෙක් හැමතිස්සෙම අතීතයේ කෙනෙක් කියපු දෙයක් තමයි වාර්තා කරන්නේ අද. එහෙනම් හැමතිස්සෙම මෙහෙම වාර්තා කරද්දී මේ ඩිරෙක්ට් ස්පීච් එකේ ප්‍රකාශයට වඩා ඉන්ඩිරෙක්ට් ස්පීච් එකේ ප්‍රකාශයේ අතීත බව හැමතිස්සෙම වැඩි. ඒකයි ඒ අතීත බව වැඩි කරන්නේ. සාපේක්ෂව අතීත කාලයට යනවා. සිම්පල් පාස්ට් ටෙන්ස් කිව්වොත් එදා අතීත කාලේ. එදාට සාපේක්ෂව ඒක අතීත තමයි. අදට සාපේක්ෂව ඒක අතීත බව තවත් වැඩි. වඩා අතීත. එදාට සාපේක්ෂව අතීතයි. අදට සාපේක්ෂව වඩා අතීතයි. ඒක අතීත බව වැඩි කරන්න තමයි සිම්පල් පාස්ට් එක පාස්ට් පර්ෆෙක්ට් කරන්නේ. එහෙනම් ගිය අවුරුද්දේ නොවැම්බර් 20 ගණන් වල ආපු එක අද අපි කියන්න ඕන ආවා නෙමෙයි. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ අන්තිම ඉරිදා ආපු එක අද කියන්න ඕන ආවා කියලා නෙමෙයි ඇවිල්ලා තිබුණා කියලා. තවත් අතීත කරන. ඒකයි මේ සිම්පල් පාස්ට් පර්ෆෙක්ට් කරන්නේ. ඒකට ආවා නෙමෙයි ඇවිල්ලා තිබුණා. එහෙනම් he said ඔහු පැවසුවා ප්‍රකාශ නිසා ඔහු that දානවා. Bill කෙනෙක්ගේ නම B capital. arrive කියන එක had arrived කියලා past perfect කරනවා. past perfect නම් had එක verb එකේ past participle දානවා. arrived on Sunday. එහෙනම් ඉරිදා Bill ආවා නෙමෙයි ඇවිල්ලා තිබුණා කියලා ඔහු කිව්වා. හරි. මේ රිපෝටර් ස්පීච් එකේ කොහෙත්ම මේ ඉන්වර්ටර් ක්‍රමයක් නැහැ. ඔන්න මෙහෙම දාගන්න මේක ඩිරෙක්ට් ස්පීච් DS කියලා දාගන්න. මේක රිපෝටර් ස්පීච් RS කියලා දාගන්න. එහෙම දාගන්න. ඩිරෙක්ට් ස්පීච් රිපෝටර් ස්පීච් DS කියන ඩිරෙක්ට් ස්පීච් RS කියන රිපෝටර් ස්පීච් වාර්තා කරන්න.
write in a flash කඩලා යන්න. දෙකේ ලියන්න. අර හැමතිස්සෙම මේ ටෙන්ස් එක highlight කරගන්න. simple past past perfect වෙලා. එහෙනම් arrived එක had arrived වෙලා. simple past past perfect වෙන එක highlight කරගන්න. හරි මම ගොඩක් වැදගත් නිසා ගොඩක් සරල ගොඩක් වෙලා අරන් කියලා දෙනවා. අදිසියක් නැහැ. මොකද මේක O level එකටත් වැදගත් වෙනවනේ. O level එකත් මේකේ ප්‍රශ්නයක්. ඒක ගොඩක් සරලව කියලා දෙනවා. හරි අපි තව ටෙස්ට් එකක් බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා number 3. present continuous කොහොමද වෙනස් වෙන්නේ? present continuous තිබොත් ඒක past continuous කරනවා. ඒ කියන්නේ simple present නම් ඒ කියන්නේ කරනවා කියලා කියන්නේ බොනවා කියලා කියන්නේ ඒක බිව්වයි කියලා වෙනස් කරනවා. මේක පැමිණියා කියලා කියන්නේ ඒක පැමිණිලා තිබුණයි කියලා. හරි ආවා කියන එක ඇවිල්ලා තිබුණයි කියලා වෙනස් කරනවා. present continuous කරමින් සිටිනවා කියන එක කරමින් සිටියා කියලා වෙනස් කරනවා. හරි ඒක පොඩ්ඩක් ලියා ගන්න එනවා. පළවෙනි එකට දාලා ලියන්න කරනවා කියන එක කළා කියලා වෙනස් වෙනවා කියලා. simple දැන් පළවෙනි උදාහරණය අපි ලියුවානේ simple present simple past වෙනවා කියලා. සිංහල ලියන්න තාත් පැහැදිලි. කරනවා කියන එක කළා කියලා වෙනස් වෙනවා. ඒක බොනවා කියන එක බිව්වා කියලා වෙනස් කරනවා. මේකෙදි කළා කියන එක කරලා තිබුණා කියලා වෙනස් කරනවා. කියන්නේ ආවා කියන එක ඇවිල්ලා තිබුණා කියලා වෙනස් කරනවා. හරි එකක් පොඩ්ඩක් ලියන්න. මේකට අදාළව ලියන්න දෙකට අදාළව ආවා sorry කළා කියන එක. කියන්නේ කිසියම් ක්‍රියාවක් කළා. ඒක කරලා තිබුණා කියලා වෙනස් කරනවා. ඒක පොඩ්ඩක් ලියන්න සිංහල අදහස ගන්න පුළුවන්. මේකෙදි කියන්නේ කරමින් සිටිනවා කියන එක කරමින් සිටියා කියලා වෙනස් කරන්නේ. කරමින් සිටිනවා කියන එක කරමින් සිටියා කියලා වෙනස් කරනවා. හරි. He said I am reading a book. He said ඔහු මට කිව්වා I am reading a book. මම පොතක් කියවමින් ඉන්නවා. I am reading කියන්නේ මොකද්ද? කියවමින් සිටිනවා present continuous tense එක. මම පොතක් කියවමින් ඉන්නවා. ඔහු මට කිව්වා. ඒ අතීතයේ කරන දවසක. දැන් අද මේක මම කියනවා නම් ඔහු පොතක් කියවමින් සිටිනවා කියලා කියන්න බෑනේ. දැන් නෙමෙයි අතීතයේ දවසේ නේද? කියවමින් සිටියා කියලා වෙනස් කරන්න වෙනවා. present continuous වෙනවා past continuous කරන්න වෙනවා. එහෙනම් he said මේක direct speech මේක recorded speech. He said ප්‍රකාශය නිසා අපි that දානවා අනිවාර්යෙන්. He said that අයි එක මට කියන්න බෑනේ අයි කියන මම නෙමෙයි ඔහු he. ඒ නිසා අයි එක he කරනවා. I am reading කියන එක අතීත past continuous කරන්න ඕන. was හරි හරි දානවා. he එක වචනේ අපි දාන්නේ was reading කියවමින් සිටියා. I am reading කියන එක was reading වුණා. her book පොත. එහෙනම් ඔහු මට කිව්වා මොකද්ද? ඔහු පොතක් කියවමින් සිටියා that කියන්නේ කියලා. ඔහු මට කිව්වා ඔහු පොතක් කියවමින් සිටියා කියලා. ඒක highlight කරගන්න. I am reading කියන එක was reading වුණා. කියවමින් සිටිනවා කියන එක කියවමින් සිටියා වුණා. කරමින් සිටිනවා කියන එක කරමින් සිටියා වුණා. ගොඩක් ලස්සනයි ගොඩක් අර්ථානුකූලයි. හැබැයි හොඳ 100ක් තියෙනවම එක කරන්න. අයි එක හී වෙනවා. number 4 මේකට අගල්ලිය.
Right in a flash. am ready කියන එක was ready එක highlight කරගන්න. අර I එක he වෙච්ච එක. ඒ වගේ pronoun එක වෙනස් කරනකොට ඒක තව පාඩකින් highlight කරගන්න. කොහොමද සියලු ප්‍රකාශ වල that කියන එක අනිවාර්යෙන් එනවා. හරි අපි තව උදාහරණයක් බලමු. present perfect කියලා තිබ්බොත් මොකද කරන්නේ? present perfect. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් කරලා තියෙනවා. හරි. කිසියම් ක්‍රියාවක් කරලා තියෙනවා. හිතන්න මාතේ පුබුදු කිව්වා ගිය අවුරුද්දේ අපි අනුරාධපුරේ ගිහිල්ලා තියෙනවා කියලා. අදට සාපේක්ෂව ඒක අතින් බව වැඩි. එහෙනම් ගිහිල්ලා තියෙනවා නෙමෙයි ගිහිල්ලා තිබුණා කියන එක. හරි. එහෙනම් present perfect මොකද කරන්නේ? past perfect කරනවා. හරි. ඒ කියන්නේ කරමින් සිටිනවා කියන එක. sorry. කරලා තියෙනවා කියන එක present perfect එකෙන් කිසියම් ක්‍රියාවක් කරලා තියෙනවනේ. ඒක කරලා තිබුණා කියලා නත් කරනවා. හිතන්න ඔයගලන්ට ඉස්කෝලේ තියෙනකොට මාස 5ක් විතර කලින් මම හෝම්වර්ක් කරලා තියෙනවා කියලා කිව්වා කියන්නේ මම හෝම්වර්ක් කරලා තියෙනවා ටීචර් කිව්වා. දැන් අද එක කිව්වා මම හෝම්වර්ක් කරලා තියෙනවා කියලා කියන්න බෑනේ. මම හෝම්වර්ක් කරලා තිබුණා කියලා මම ටීචර් කිව්වා. තව ටීචර් කිව්වනේ කරලා තිබුණා කියලා. කරලා තියනවා කියන එක කරලා තිබුණා කියලා සාපේක්ෂව අතීත කාලේට දාන්න. මේකයි present perfect past perfect කරනවා. හේතුව ඒකයි ඔයගොල්ලෝ මේ කඩමාඩම් කරගන්න ඕන. present perfect නම් past perfect එක. ලේසි. present එක past perfect එක. හරි උදාහරණ දෙන්න. He said I have done my homework. මේ උදාහරණ ගත්තේ මම ගවර්න්මන්ට් බුක් එකකින් රජයේ පොතකින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඒක නිසා සිලබස් එක සම්පූර්ණයෙන්ම අදාළයි. I have done my homework. මම have done මොකද tense එක? have එක past participle දින do එක. කරලා තියෙනවා present perfect. මම කරලා තියෙනවා මගේ ගෙදර වැඩ. කියලා ඔහු මට කිව්වා. හරි. so reporter speech. හිතන්න ඉස්සල් කියලා මට කිව්වේ. ඒතර මම කියනවා. ඔහු මට කිව්වා. he said. ඒතර මට කියලා දීලා නැහැ. to me කියලා දීලා නැහැ. ඒක අපි අතින් දාන්නේ නැහැ ඒවා. කියලා තිබ්බොත් දාන්න නැත්නම් දාන්නේ. he said. කියලා ඉස්සල් that දානවා. දැන් මමද homework කරලා තියෙන්නේ නැහැ. නිසා. ඔහු. ඒ නිසා I එක මොකද කරන්නේ? he කරනවා. have done කරලා තියෙනවා present perfect tense එක මොකද කරන්නේ past perfect කරනවා had done කරනවා have එක had වෙනවා එහෙනම් have done කියන්නේ කරලා තියෙනවා had done කියන්නේ කරලා තිබුණා මම කරලා තියෙනවා මේ he had done ඔහු කරලා තිබුණා මොනවද මගේ ගෙදර වැඩද ඉතින් කල්කලේ මගේ ගෙදර නෙමෙයි එයා කියන්නේ my home ඔහුගේ ගෙදර වැඩ නේ my කියන්නේ මගේ ගෙදර නෙමෙයි ඉතින්ගේ ගෙදර වැඩ he ගේ ගෙදර වැඩ. එහෙනම් my එක මොකද කරන්නේ? his. ඔහුගේ. මේ ඔහුගේ ගෙදරනේ his. my එක his කරනවා homework. he said that. ඔහු කිව්වා he had done. ඔහු කරලා තිබුණා කියලා. මොනවද? his homework. ඔහුගේ ගෙදර වැඩ. ඔහුගේ ගෙදර වැඩ කරලා තිබුණා කියලා ඔහු කිව්වා. highlight කරගන්න have done කියන එක had done වෙනවා. තව පාඩකින් highlight කරගන්න I එක he වෙනවා. my එක his වෙනවා. එහෙනම් pronoun එකේ වෙනසක් වුණානේ. I එක he වුණා. my එක his වුණා. right in a flash. මේක අදම පාඩම් කරගන්න. හරි මේ නීතිත් එක අදම පාඩම් කරගෙන මම ප්‍රශ්න තියෙනවා අහන්න. දැන් හරි කතා දැන් හරි අහන්න ඕනේ.
පස්සේ හරි අහන්න එහෙම නැත්නම් ගොඩක් කරගන්න. හරිද? ඉවරද? එහෙනම් simple present තිබ්බොත් simple past වෙනවා. simple past තිබ්බොත් past perfect වෙනවා. ඒ වගේම present perfect තිබ්බත් past perfect වෙනවා. හරි. එහෙනම් past perfect එක ගොඩක් අතීත ක්‍රියාවක් නේද? එහෙනම් past perfect වලින් ඉඳන් මොකද කරන්නේ? past perfect එක තවත් අතීත කරන්න පුළුවන්ද? බැහැ. past perfect තිබ්බොත් past perfectම තමයි. වෙනසක් කරන්න බැහැ. ඊට වඩා අතීත කාල කරන්න බැහැ. ඊට පස්සේ ලියන්න number 5. past perfect. past perfect තිබ්බොත් මොකද කරන්නේ? එහෙනම් past perfectම තමයි. වෙනසක් නැහැ. හරි උදාහරණ දෙන්න. ඒ කියන්නේ කරලා තිබුණා කියලා කිව්වොත් කරලා තිබුණාම තමයි කියලා ලියගන්න. ක්‍රියාවක් කරලා තිබුණා කිව්වොත් ඒක තවත් කරලා තිබුණා කියලා අපිට දාන්න බෑ. ඒ කියන්නේ had done කියලා දාන්න බෑ. ඒකම තමයි. ඊට වඩා හිත කරන්න බෑ. බැරි නිසා අපි අද නොකර ඉන්නේ. එහෙනම් පුළුවන්කම තිබුණා තාත්තා දිලි කරනවා. හරි. He said the train had gone. He said, ඔහු පැවසුවා. Excuse me, sir. Okay. Yeah. Yeah. Past continuous තිබ්බොත් Oh, past perfect continuous වෙනවා. අපි තව ඉස්සරහට දෙනවා. past continuous තිබුත් දෙක past perfect continuous කරනවා. ඒ tenses තාම ඔයගොල්ලෝ කළා නැහැ. ඒනවා note එක දෙනවා. මොකද මේක O level වලට තොලංගු වෙන්නේ. ඒ tense එක කරන්නේ 10 වසරේදී. දැන් ඊට පස්සේ කරන උදාහරණ දෙක තුනක් දෙනවා. ඒ ටික තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ. හැබැයි පස්සේ දවසේ note එක බලද්දී ඔයාලට තේරෙනවා මේ මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඒ නිසා මේක O level වලට වැදගත් වෙනවා. O level වලටත් මේ note එකම බලන්න වෙනවා. එදාට වැදගත් වෙන නිසා මම අද දෙනවා. අද ඔයාලට තේරෙන්න එකක් නැහැ වැඩි. ඊට පස්සේ කරන්න ටික. කියන වාක්‍ය දෙක තුනක් වගේ. ඒක පස්සේ තමයි වැදගත් වෙන්නේ. හරි. මේක ඔයගොල්ලෝ දන්න දේ. මේක ඔක්කොම දන්නවා ඔයගොල්ලෝ. මේ ටෙන්සස් කරලා තියෙන්නේ. The train had gone. ඒ මොකද්ද? කෝච්චිය ගෝන් කියන ගිහිල්ලා had කියන තිබුණා. දුම්රිය ගිහිල්ලා තිබුණා. ඔහු කිව්වා මට. ඔහු කිව්වා. එහෙනම් ඒක මොකද කරන්නේ? He said, so make it a speech. Report speech වලදී he said ප්‍රකාශය නිසා that දානවා that the train කෝච්චිය දැන් tense එක මොකද්ද had gone වෙනස් කරන්න බැහැ නේ ඒක නිසා had gone තමයි. ඒකම තමයි අලුතින් that කියන එක ආවා. තමයි ඒක tense එක highlight කරගන්න. had gone තමයි වෙනස් නොවිච්ච එක highlight කරන්නේ. ඔහු කිව්වා කෝච්චිය ගිහිල්ලා තිබුණා කියලා. past perfect නම් එනම් had gone තමයි ඒක වෙනස් කරන්න බෑ. එහෙනම් ඒක මතක තියාගන්න ලේසියි නේ past perfect. හරි දැන් පොඩි ඊළඟ 6 7 number 5 නේ මේක number 6 and 7 ඒ tenses දෙක තාම ඔයගොල්ලෝ සමහර ඒවා තාම කරලා නැහැ. හරි ඒක තව 10 වසරේ තමයි ඒක කරන්න තියෙන්නේ. 9 දිනේ 10 දී. එතෙන්දී වට වැදගත් වෙනවා ඒක. ඒක කළාට පස්සේ මොකද ඔය ලෙවල් වලට මේක අපහු කරන්න කියලා නැහැ. 9 වසරේ විතරයි මේ පාඩම තියෙන්නේ. ඊට පස්සේ මේ පාඩම නැහැ. ඊට පස්සේ ප්‍රශ්න විතරයි තියෙන්නේ. ඒ නිසා අද දෙන සම්පූර්ණ නෝට් එක නේ. එදාට පාඩම් කරත් මේක කරේ. present perfect continuous. ඒ ටෙන්ස් එක තාම කරලා නැහැ. ඒ නිසා බය වෙන්න එපා. present perfect continuous තිබ්බොත් ඒක මොකද කරන්නේ? past perfect continuous කරනවා. present නම් past වෙනවා. past perfect continuous කරනවා. හරි. මම දැන් කියන්නේ මොකද present perfect continuous කියන්නේ කියලා ඔයගොල්ලෝ තාම දන්නේ නැහැ. මම අහගන්න ලේසි. present perfect continuous කියන්නේ ඔයා කිසියම් ක්‍රියාවක් අතීතයේ පටන් ගත්තා. කාලයක් තිස්සේ කළා. තාමත් කරනවා. තාම නවත්තලා නැහැ. ඉතින් අතීතයේ පටන් ගත්ත ක්‍රියාව තාමත් කරනවා නම් ඒව තමයි මේක ඉස්සත. පුළුවන් ලේසි. හරි. හිතන්න
මොකද ඒ වගේ දෙයක්. මම අවුරුදු 8ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. අවුරුදු 8කට කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. තාමත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නේ. තාම නවත්තලා නැහැ නේ ක්‍රියාව. එහෙනම් අවුරුදු 8කට කලින් ඉංග්‍රීසි පටන් ඉගෙන ගන්නවා කියන ක්‍රියාව පටන් ගත්තා. අවුරුදු 8ක් තිස්සේ ඉගෙන ගත්තා. තාමත් ඉගෙන ගන්නවා. ඒ වගේ ක්‍රියාව තමයි මේක විස්තර කරන්නේ. ඒ කියන්නේ කිසියම් ක්‍රියාවක් කරමින් ඉඳලා තියෙනවා. ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. කරමින් ඉඳලා තියෙනවා. එහෙනම් 10 වසරකට මේක ලේසියි නේ. මේ පාඩම. කියන්නේ මේ නම්බර් 6 එක. කරමින් ඉඳලා තියෙනවා. එහෙනම් අතීතේ පටන් ගත්ත ක්‍රියාවක් තාමත් කරනවා. past perfect continuous කියන්නේ ක්‍රියාව අතීතේ පටන් ගත්තා. කාලයක් කළා. අතීතේම නැවතුණා. එච්චරයි වෙනස. මේකත් අතීතේ පටන් ගත්තා කාලයක් කළා තාමත් කරනවා. මේක අතීතේ පටන් ගත්තා කාලයක් කළා අතීතේම නැවතුණා. එහෙනම් අතීතේ ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා කාලයක් ඉගෙන ගත්තා අතීතේම නවත්තලා නම් මේක තමයි හේතුව. ඒ කියන්නේ කරමින් ඉඳලා තිබුණා. මේක නවත්තලා ඉංග්‍රීසි ඉගෙන ගන්න එක නෑ. හැමදාම කරන්නේ නෑ. ඒක හැමදාම ඕන වෙන නිසා. හරි කරමින් ඉඳලා තියනවා කියන්නේ කරමින් ඉඳලා තිබුණා කියලා නෑ. ඒක තව ඉස්සරහට මේක වැදගත් වෙන්නේ නම්බර් 6 එක. හරි මම ඒක උදාහරණයක් දෙන්නම්. She said. he කියලා දාමු. He said I have been waiting. හරි I have been waiting කියන්නේ මොකක්ද බලන්න. waiting කියන්නේ බලාගෙන. been කියන්නේ ඉඳලා. been කියන්නේ ඉඳලා හරි අලුත් වචනයක්. have කියන්නේ තියෙනවා. දන්නවනේ. මම බලාගෙන ඉඳලා තියෙනවා. එතන එයා බලාගෙන ඉන්නවා කියලා දැන් මේ මොහොතේ එයාට කියනවා මම පැයක් තිස්සේ බලාගෙන ඉඳලා තියෙනවා. එහෙනම් පැයකට කලින් බලාගෙන ඉන්නවා කියන ක්‍රියාව පටන් ගත්තා. පැයක් බලාගෙන හිටියා තාමත් බලන් ඉන්නවා. එහෙනම් අතීතේ පටන් ගත්ත ක්‍රියාව තාමත් කරනවා. බලාගෙන ඉන්නවා කියන ක්‍රියාව. I have been waiting. මම බලාගෙන ඉඳලා තියෙනවා. අපි තාම for 2 hours පැය දෙකක් තිස්සේ කියනවා. for කියන්නේ තිස්සේ හරි. එතෙන්දි තේරෙනවා for කියන්නේ තිස්සේ. මම පැය දෙකක් තිස්සේ බලාගෙන ඉඳලා තියෙනවා. මේක report කරද්දී he said that මමද බලාගෙන හිටියේ මට කියන්න බෑ I කියලා. ඔව්. ඒක නිසා he කියනවා I. හරි. have been waiting කියන එක අපි past perfect continuous කරනවා. මේ present perfect continuous. have been waiting. ඒක අපි have එක had කරනවා ඉතින්. had been waiting. එහෙනම් tense එක වෙනස් කරනවා. ඒ කියන්නේ බලාගෙන ඉඳලා තිබුණා. ඔයගොල්ලෝ මේක තාම දන්නේ නැති නිසා ලියාගන්න මේක. තේරුණා? බලාගෙන ඉඳලා තිබුණා. තේරුම් ගත්තට පස්සේ අලුත් දෙයක් නෙමෙයි කියන්නේ. බලාගෙන ඉඳලා තිබුණා කිව්වොත් හරිනේ ඒක. දැන්ට බලන් ගොඩ යන්නේ. දැන් තාම බලාගෙන ඉන්නේ නැහැ. ඔහු මට සෙන්සුරාද කිව්වා මම පැය දෙකක් තිස්සේ බලාගෙන ඉන්නවා කියලා. කිසියම් ස්ථානේ. හරි. මේක අද කියනවා නම් මෙයා තාම ගිය සෙන්සුරාද තාමත් බලාගෙන ඉන්නවද එතනට වෙලා. එහෙම නැහැ. ඊට පිස්සුවක් නැහැ. ඒ නිසා දැන් ඒ ක්‍රියාව අවසන් වෙලා ඉවරයි. ඒ නිසා past perfect continuous කරන්නේ. එහෙනම් he had been waiting කියලා දැන් අතීතේ ක්‍රියාව පටන් ගත්ත බලන් ඉන්න එක අතීතේ කාලයක් බලන් හිටියා අතීතේම නැවතුවා. තාම බලන් ඉන්නේ නැහැ. ඒ නිසා past perfect continuous වලට මාරු කරනවා tense එක. had been waiting for 2 hours. ඔහු පැය දෙකක් තිස්සේ බලාගෙන ඉඳලා තිබුණා කියලා කොහොමද කිව්වේ. හරි. මේක තේරුණා නම් හොඳයි. ඒක නම්බර් 6 උදාහරණය. තේරුණේ නැත්නම් බය වෙන්න එපා. ඔයගොල්ලෝ පස්සේ පාඩම් කරද්දී මේක වලට තේරෙනවා. මේ ටෙන්ස් එක කළාට පස්සේ. මොකද අපහු බාරම් මේ පාඩම නැහැ. නම්බර් 7. past continuous තිබ්බොත් නේද? අහුවෙන් ප්‍රශ්නේ තිබ්බොත් past continuous තිබ්බොත් ඒක past perfect continuous කරනවා. ඒ කියන්නේ කරමින් සිටිනවා කියලා තිබ්බොත් past
continuous කියන කරමින් සිටිනවනේ ක්‍රියාවක්. ඒ ක්‍රියාව අතීතේ කරන්න පටන් ගන්න. ඉවර වෙලා නැහැ. කරමින් සිටිනවා. ඒක කරමින් ඉඳලා තිබුණා කියලා වෙනස් කරනවා. මේ past perfect continuous කරමින් ඉඳලා තිබුණා කියලා වෙනස් කරනවා. මේකත් ඔයගොල්ලෝ තාම කළා නැහැ. පස්සට තමයි තේරෙන්නේ හරියට. 100ක් තේරෙන්නේ තව ඉස්සරහට. අද ලියාගන්න ඕන. හරි මේ notes වැදගත් විසි කරන්න එපා. Direct speech. They say. ඔවුන් කිව්වා. ඔවුන් කියපු දේ දාන්න. ඔවුන් මොකද කිව්වේ? We were living in London. අපි ලන්ඩන් වල ජීවත් වෙන්නේ සිටියා කියලා. කිසියම් කාලයක් ඒ කියන අවස්ථාවේදී ඒගොල්ලෝ ලන්ඩන් වල ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාව අවසන් කළා නෑ. මේක తాවකාලික ක්‍රියාවක්. හරි. తాවකාලිකව ඒගොල්ලෝ ලන්ඩන් ඉන්නේ. We were living in London. අපි ලන්ඩන් වල ජීවත් වෙමින් සිටියා. were living කියන්නේ ජීවත් වෙමින් සිටියා. ඒක මම තව කෙනෙක්ට වාර්තා කරනවා. හරි ඒක මම රෙකෝඩ් කරලා යන්න. දැන් මොකද කරන්නේ? they say. හරි ප්‍රකාශයක් නිසා මේක that දානවා. they said that. මට කියන්න පුළුවන්ද we කියලා? මම නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ කියන්නේ මේ we කියන කොටට මමයි තියෙන්නේ නැහැ. හරි. ඔවුන් කිව්වා ඒගොල්ලෝ අපි ලන්ඩන් වල ජීවත් වෙමින් සිටියා කියලා. හරි we කියලානේ තියෙන්නේ. ඔව්. we කියලා කියන්නේ. මේ we කියන කොටට මමයි තියෙන්නේ නැහැ මෙතෙන්දී. අයිති වෙන අවස්ථාවක් තියෙනවා. මම ඉස්සරහට ඔයගොල්ලෝ කියලා දෙන්න. we කියන කොට මමයි තියෙන්නේ නැහැ. එහෙනම් we කියන කොටට මමයි තියෙන්නේ නැත්තම් කිසියා පිරිසක් we කියන කොට මමයි තියෙන්නේ. මොකද හිතින් මාව නැත සිද්ධිය. ඔවුන් මට කිව්වා හිතනවා ලන්ඩන් ගියාම නැත්නම් කිසියම් පිරිසක් කෝල් කරලා කිව්වා අපි ලන්ඩන් වල ජීවත් වෙමින් සිටිනවා කියලා අතීතයේ දවසක. එතකොට අපි කියලා අදහස් කළේ ඒගොල්ලෝනේ. මම නෙවෙයි. අපි කියන එක අපි they කරන්නේ නැහැ. ඔව්. එහෙනම් they said that මෙතන වඩා හොඳ to me කියලා දාගන්න. හරි. they said to me කියලාම දාගන්න. ඒක තවත් හොඳයි. තවත් පැහැදිලි. මට කිව්වා. they said to me කියලා මෙතන දාගන්න. හරි. they said to me. මේක මම දෙනවා. they said to me that මොනවද වෙනස් කරන්න තියෙන්නේ? we එක they කරනවා. අපි කියනකොට මමයි තියෙන්නේ නැහැ ඕන්. were living කියන එක past continuous ඒක මොකද කරන්නේ? past perfect continuous කරනවා. එහෙනම් had been living past perfect continuous නම් දාන්නේ සූත්‍රයේ had been තමයි helping verb එක. living verb එකට ing දාන්න. had been living in London. මේක තාම ඉස්සෙල්ම ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. බය වෙන්න එපා. තාම ඉස්සරහට තමයි තේරෙන්නේ. මේක හයිලයිට් කරලා. number 6 7 තව ඉස්සරහට තේරෙන්නේ. කවුරු රේඩියෝ එකේ ඉන්න දැක්කොත් කියන්න. හරි මලියන number 18 ගන්න ඔයගොල්ලන් AC පුළුවන්. දන්න ටෙන්සස් තියෙනවා. තව ටෙන්සස් දෙකක් වගේ තියෙන්නේ. ගොඩක් නෑ. simple future තිබ්බොත් කොහොමද වෙනස් වෙන්නේ? ඒක ඔයගොල්ලෝ දන්නවනේ. හරි number 8 ලියගන්න simple future කොහොමද වෙනස් වෙන්නේ? simple future හරි මේ මොකද කියන්න පුළුවන්ද මට simple future නම් කොහොමද අපි අඳුරගන්නේ? ක්‍රියාව simple future කියන කොහොමද අඳුරගන්නේ? will හොඳයි very good. will තියෙනවා. තව මොකක්ද තියෙන්න පුළුවන්? will වලට අමතරව
තමනවා තියෙන්න පුළුවන්. will වලට අමතරව. තව කාටද කියන්න පුළුවන්? විසල් කියන්න පුළුවන්. will වලට අමතරව තමනවා තියෙන්න පුළුවන්. simple future නම්. හිතන්න I will play. I will play cricket. අන්තිමට S දාලත් නැහැ. past එක දාලත් නැහැ. S දාලත් නැහැ. අනිත් එක අර ඒ verb එකේ past tense past tense එක දාලා නැහැ. ඒකත් හරි. ඒකත් ලක්ෂණයක්. හොඳයි. තව will එක නමතර තව තියෙන පුළුවන් එක වචනයක් තියෙනවා. I එක හරි V එක හරි මොකක්ද දාන්න පුළුවන්? shall දාන්නත් පුළුවන්. හරි. Shall. ඔව් will හරි shall හරි දාන්න පුළුවන්. ඒකෙදි එහෙනම් ඒකට හරි ඒවට තියෙන tenses තියෙනවා. ඒ වචන වලට ඔයාලා බය වෙනවා. සිලබස් එකේ නැහැ කියලා දෙන්නේ කියලා. ඒක සමහර එක දාන්නේ නැහැ. වෙන්නේ මොකද්ද කියලා විතරක් ඉගෙන ගන්න. simple future තිබ්බොත් වෙන දේ. හරි. මේ වෙන දේ මම දාන්නම්. මේක වෙනස් වෙන tense එක ඔයගලන්ට අවශ්‍ය නැහැ. ඒක tense එකකුත් නෙමෙයි. ඒ වුණාට ඒකට කියන නමක් තියෙනවා. ඒක තාම ඔයගලන්ට ඒවා තියෙන L වලටත් එහා. will එක හරි shall එක හරි තිබ්බොත්. ඒ කියන්නේ simple future නම් will එක හරි shall එක හරි තියෙනවා. එහෙම තිබ්බොත් වෙනස් වෙන දේ ලියා ගන්න. යටින් will එක මොකද කරන්නේ? would කරනවා. ඒක මේක අඩපාඩම් කරගන්නවා. මේක තියෙන 9 වසරේ will එක would එක. මේක 9 වසරේ සිලබස් එකේ will එක would එක. හරි. shall එක should එක. හරිලයිද? will එක would වෙනවා shall එක should වෙනවා. ඒක අදහස් මම කියලා දෙන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. හරි simple future නම් will එක would වෙනවා shall එක should වෙනවා. ලේසි. හරි. මට ඊටමදී මම උඩ ටික මකනවා. කවුරු හරි ලියනවා නම් කියන්න. හරි. කියන්නේ සර් ලියනවා. ලියනවාද? මම ලියන්න. ඔව් හරි තමයි. හරි. මම මෙරි මහාන දෙන්නම්. මේකට උදාහරණ නම්බර් 8 එකට උදාහරණේ. හරි මේකට උදාහරණ තමයි දෙන්නේ. he said ඔහු මට කිව්වා. he said to me ඔහු මට කිව්වා I will play cricket. මම ක්‍රිකට් සෙල්ලම් කරાવી tomorrow. මම හෙට ක්‍රිකට් සෙල්ලම් කරાવી කියලා. මට අතීතයේ දවසේ කිව්වා. හිතන්න මේක අවුරුද්දකට කලින් කිව්වේ කියලා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 2 තමයි මේක කිව්වේ. I will play cricket tomorrow. ඒක tomorrow කියලා දැක්කල කවද්ද? 2019 දෙසැම්බර් 3. දැන් මම මේක අදත් කියනවා. ඔහු මට අවුරුද්දකට කලින් කිව්වා ඔහු හෙට ක්‍රිකට් සෙල්ලම් කරાવી කියලා. හරි. දැන් කරાવી කියන එක වළංගුද? ඇයි වළංගු නැහැ? ඇයි? හෙට නෙවෙයි සෙල්ලම් කරන්නේ. ගිය අවුරුදු දෙසැම්බර් 3. ඒක ගිය අවුරුදු දෙසැම්බර් 2ට සාපේක්ෂව අනාගතේ. හැබැයි අදට සාපේක්ෂව ඒ අනාගතයත් එදා අනාගතයත් අදට සාපේක්ෂව නම් අතීතේනේ. ගිය අවුරුදු 2ට සාපේක්ෂව දෙසැම්බර් 3 කියන්නේ අනාගතේ. හැබැයි අදට සාපේක්ෂව ඒ එදා අනාගතේ අදට සාපේක්ෂව නම් අතීතේනේ. ඒකයි මේ will එක would කරන්නේ. දැන් අදත් will කිව්වොත් එහෙනම් හෙට අදින් පස්සේ තමයි සෙල්ලම් කරන්නේ. ඒක වෙන්න බෑ. ඒක අදහස නියම අදහස නෙමෙයි. දෙසැම්බර් 3 තමයි will කියලා අදහස් කරලා සෙල්ලම් කරනවා කියන්නේ. එහෙනම් අදට සාපේක්ෂව එදා අතීතේනේ. ඒ නිසා will එක would කරනවා. හරි ඒකයි අදහස. ඇයි will would කරන්නේ? අනිත් එක tomorrow කියලා කියන්න බෑ. හරි. අද tomorrow කිව්වොත් එහෙනම් හෙටනේ සෙල්ලම් කරන්නේ. හැබැයි හෙට නෙමෙයි අදහස් කළේ යා. ගිය අවුරුදු දෙසැම්බර් 3 කරනවා කියන්නේ. ඒ නිසා tomorrow කියන එක the day after, the next day කියලා නම් කරනවා. Sorry, the following day. හරි. හරි. ඊළඟ උදාහරණේ. He said, I will play cricket. හරි. ඒක he said to me ඔහු මට කිව්වා. ප්‍රකාශනයට දැන් දානවා. දැන් I will play cricket. cricket කියලා දාන්න. I will play cricket tomorrow. මම හෙට ක්‍රිකට් සෙල්ලම් කරා. He said to me that මමද කරන්නේ නැහැ. I කියලා දැස් කලේ he. ඔහු තමයි කිව්වේ මම කරනවා කියලා. දැන් මම නෙමෙයි කරන්නේ. ඔහු. එහෙනම් I එක he කරනවා. will එක would කරනවා. ඇයි එදාට සාපේක්ෂව අතීතය
sorry එදාට සාපේක්ෂව අනාගතය අදට සාපේක්ෂව නම් අතීතය will එක would වෙනවා. මම තව උදාහරණයක් කියලා දෙන්නම්. play එකේ වෙනසක් වෙන්නේ නැහැ කවදාකවත්. මේ will would කියන්නේ modal verbs. can could shall should may might ඒ ඔක්කොම modal verbs. ඒවට පස්සේ දාන්න පුළුවන් present tense එකේ verb එක විතරමයි වැදගත්ම නීතිය. කවදාකවත් ing දාන්න බෑ ed දාන්න බෑ. හරි. නිකම් present tense එකේ verb එක. he would play cricket tomorrow. tomorrow කියන්නේ මොකද වෙන්නේ? the following week. ඊළඟ දින. Yeah. බරපතල. අකලිය පොඩ නිසා කතා කරේ අර පොඩ්ඩක් ලොග් වෙන්න බැහැලු ලකින්. කලිය ගන්න. හරි tomorrow තියෙනවා මොකද මේ tomorrow කියන්නේ the following day උනානේ. එහෙනම් තවත් විදිහක් තියෙනවා. the following day කියන්නේ the next day කියනත් පුළුවන්. හරි ඒ වචන ටික මම දුන්නානේ ඉස්සෙල්ලා. ඒක දැන් මතක තියාගන්න. හරි. මම මේක තවත් විදිහකට කියලා දෙන්නම්. ඇයි මේ will එක would වුනේ කියලා. හිතන්න අතීතයේ දවසක දැන් අවුරුදු 70ක 100 කෙනෙක් කියන අතීතයේ දවසක I will be a doctor කියලා. අවුරුදු 50කට විතර කලින් නෑ අවුරුදු 60කට විතර කලින් එයාගේ වයස අවුරුදු 10 දියා කියනවා I will be a doctor. He said I will be a doctor. මම වෛද්‍යවරයෙක් වේවි. හරි. ඒක ලියමු කොහොමද? I will be a doctor. හරි. He said ඔහු පැවසුවා. හරි. අපි හිතමු he said to me කියලා ඔහු මට කිව්වා කියලා. මීට අවුරුදු 60කට කලින් මම හිටියා. හරි. ඊයාත්නේ ඔහු මට කිව්වා ගිය භවයේ ඔහු මට කිව්වා I will be a doctor. මම වෛද්‍යවරයෙක් වේවි කියලා. එතකොට කියන්න ඕන කොහොමද? He said to me ඔහු පැවසුවා මට කියලා කියන දැක් දානවා ප්‍රකාශයක් නිසා I will be a doctor. මමද වෙන්නේ නැහැ. ඔහු. ඒ නිසා I එක බී කරනවා. will එක කොහොමද would කරනවා? අතීත කාලයට යනවා. ඒක වෙන්නේ ඇයි කියලා මම කියන්නම්. මේ B කියන්නේ වෙනවනේ. B කියන තේරුම මම වෙනවා වෛද්‍යවරයෙක්. will ආවම වෙයන්න. හරි. B කියන්නේ වෙනවා. will B කියන්නේ වේවි. B කියන්නේ වෙනවා. will ආවම වියන්නක් සම්බන්ධ වෙනවා කියන එකට කියන්නේ වේවි. මම වේවි වෛද්‍යවරයෙක් අවුරුදු 60කට කලින් කියනවා. මේක අදට වළංගු නැහැ නේ. දැන් අවුරුදු 70කට කලින් ඒ කියපු එක අදට වළංගු නැහැ නේ. අවුරුදු 70කට පස්සේ ඩොක්ටර් කෙනෙක් වෙන්න බැහැ. ඒ නිසා අදට එදාට සාපේක්ෂව අනාගතයේ අදට සාපේක්ෂව අතීතය වෙනවා. ඒ නිසා he would be a doctor. අතීතයේ වේවි කියලා කිව්වා. අදට සාපේක්ෂව වෙන එක අතීතය තමයි. he would be a doctor. හරි. මෙහෙම හේතු කියලා දෙන්න කියලා සිලබස් එකේ නැහැ. හේතු කියලා දුන්නේ ඇයි මේක වෙන්නේ කියලා දැනගන්න එක හොඳයි. සිලබස් එකේ තියෙන will නම් would කරන්න කඩපාඩමින් එච්චරයි. will එක would කරන්න එච්චරයි කඩපාඩම. කොහොම තමයි කියලා දෙන්න කියලා තියෙන්නේ. මම හේතුවක් කිව්වා ඒක. හරි. ඔන්න මේක ලියගන්න මේ අතට. මේකටම දාලා මේකත් ලියගන්න ඕන. ඒ උදාහරණයටම දාලා මේකත් ලියගන්න. තව උදාහරණයක්. මේක හොඳ උදාහරණයක්. මේක ප්‍රධාන ක්‍රියාදාම B කියන්නේ. will එක ප්‍රධාන ක්‍රියාවක් හරියට will play වගේ. will be. will play කියන්නේ සෙල්ලම් කරා. will be කියන්නේ maybe would be a doctor. වෙන්න තිබ්බා අතීතේ.
දැන් ටෙන්සර් සම්බන්ධයෙන් අන්තිම එක ලියාගන්න. ෆියුචර් කන්ටිනියස් තිබ්බොත් කොහොමද කරන්නේ? නම්බර් 9. තව මේ වගේ වෙනස් වෙනවා තියෙනවා. සිලබස් එක දාලා තියෙන අක්ෂරය වලට. ෆියුචර් කන්ටිනියස් තිබුණ මොකද කරන්නේ? ඒක ටෙන්ස් එක වෙනස් වෙන එකේ මම දෙන්න මේ විදිහට will be හරි shall be හරි තිබ්බොත්. ෆියුචර් කන්ටිනියස් නම් will be හරි shall be හරි තියෙනවා. ඒත් ඉස්සෙල්ලා වගේම නේ එහෙනම් will නම් would වෙනවා, shall නම් should වෙනවා, be එක කොහොමද වෙනවා. will නම් would වෙනවා, shall නම් should වෙනවා. මෙතන තියෙන මොකක් හරි වලට එහෙම ඒක එහෙමම දාන්න. will be නම් would be වෙනවා, shall be නම් should be වෙනවා. ඒක ලියන්නට ගන්න. මොකද මට කියනවා අතීතයේ දවසක I will be reading a book tomorrow. මම හෙට පොතක් කියවමින් ඉඳීවි. I will be reading මම කියවමින් ඉඳීවි a book පොතක් tomorrow. හෙට. හරි අනිතර පොත් කියවනවා. පොත් කියවනවා ඒක නිසා කියනවා he said ඔහු පැවසුවා I will be reading මම කියවමින් ඉඳීවි a book පොතක් tomorrow හෙට. මම හෙට පොතක් කියවමින් ඉඳීවි. අතීතයේ දවසේ කිව්වා. මට මේක අද කියන්න බැහැනේ tomorrow කියලා. එහෙනම් the next day. the following day කියලා වෙනස් කරන්න වෙනවා. ඊට අමතරව will be කියලා දාන්න බැහැනේ. අතීතයට සාපේක්ෂව අනාගතය, අදට සාපේක්ෂව නම් අතීතය. අද will be දැම්මොත් අදින් පස්සේ තමයි කියවන්නේ. හරි. ඒක නිසා ඒක will එක would කරනවා මෙතන. හරි මේක ඩිෆෙක්ට් ස්පීච්. ඒක මම දැන් මෙතන ඔයගොල්ලෝ දාගන්න. හරි report speech. he said ඔහු පැවසුවා ප්‍රකාශය නිසා දැන් දානවා. I එක මම නෙවෙයි he will be කියන එක would be කරනවා. හරි දැන් will be එක would be වෙනවා. He would be reading a book. Tomorrow කියන එකද following day ඊළඟ දින. ඊළඟ දිනේ පොතක් කියවමින් ඉඳීවි කියලා අතීතයේ කිව්වා. ඒක නෙමෙයි ඊළඟ දිනේ. ඊට සාපේක්ෂව ඊළඟ දිනේ. මේක highlight කරගන්න tense mark එකේ තියෙන හැටි will be reading කියන එක would be reading වෙනවා. හරි. ඊට පස්සේ වෙනස් වෙච්ච වචන වෙන පාඩකින් highlight කරගන්න. the tomorrow කියන එක මේ tomorrow කියන එක the following day වෙනවා. අලුතින් that කියන එක ඇවිල්ලා I එක he වෙලා. that කියන එක නම් කොහොමද ස්ටේට්මන්ට්ස් වල එනවා. හරි. ඔතනින් ටෙන්සස් වල වෙනස්කම් ඉවරයි. දෙකෙන් ලියාගන්න. ප්‍රශ්න තියෙනවා අහන්න. මම වල ප්‍රශ්න තියෙනවා අහන්න. හරි. ඊළඟට පොඩ්ඩක් විශේෂ දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් දාලා ලියාගන්න be words. be words තිබ්බොත් කොහොමද වෙනස් වෙන්නේ? මේකත් ගොඩාක් වැදගත්. මේකත් විශේෂයෙන් කියලා දෙන්න කියලා සිලබස් එකේ නැහැ. හැබැයි මේකේ ඒගොල්ලෝ සිලබස් එකේ කියලා දෙන්න නැති වුණාට ලස්සනට ප්‍රශ්න නම් දෙනවා. 10 වසර පොතේ ප්‍රශ්න තියෙනවා. එක්සෑම් වලට අතර ප්‍රශ්න එනවා. ඔයගොල්ලන්ගේ 9 වසරේ ටෙස්ට් පේපර් වල මේ ප්‍රශ්න දාලා. හරි ඒක තමයි කියලා දෙන්න. be verbs තිබ්බොත් කොහොමද කරන්නේ? ඒක ලේසියි. be verbs කියන්නේ මොනවද? Amazon තව words ඒවා.
උදාම උදාහරණ she said to me ඇය මට කිව්වා I am tired මට මහන්සියි. she said ඇය පැවසුවා to me මට මේක ඩිටෙල් ස්පීච් යාගේ කෙලින් ප්‍රකාශය she said to me comma within inverted commas වල හැමතිස්සෙම පටන් ගන්න කැපිටල් ලකුණු එක නීතියක්. මොකද I am tired. හරි. I කියන්නේ මමනේ නැත්නම් මට tired මහන්සි. තව නීතියක් තියෙනවා මෙතන. හොඳට බෝඩ් එක බලන් ඉන්න. I කියන්නේ subject එක. කර්තෘ. tired කියන්නේ adjective එක. නාම විශේෂණය. ඇයි මේ I කියන කර්තෘව නාම පදයක් විස්තර කරනවා. මාව විස්තර noun එකක් විස්තර කරන නිසා adjective එකක්. නාම පදයක් විස්තර කරන නිසා නාම විශේෂණයක්. හරි. සිංහලට අනුව මට මහන්සි කියන මේක තියෙනවා. I මට tired මහන්සි. මට මහන්සි. හැබැයි ඉංග්‍රීසි වල නීතියක් තියෙනවා. ඉංග්‍රීසි වල කිසිම වාක්‍යයක් ලියන්න බෑ ක්‍රියාපදයක් නැතුව. ඕනම වාක්‍යයක් සම්පූර්ණ වෙන්න නම් 100%ක් correct වෙන්න නම් නිවැරදි වෙන්න නම් අනිවාර්යෙන් verb එකක් තිබිය යුතුමයි. it's a must. අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒත් මේ වගේ අවස්ථාවල දාන්නේ අපිට දැන් කරදර. එන උදව්වක් ඕන කායෙන්. ඒ වගේ අවස්ථාවල උදව්වට එනවා. උදව්වට එන ක්‍රියාපද helping verbs. ඒත් මේ වගේ අවස්ථාවල දාන්නේ මේක present tense. වර්තමානයේ මට මහන්සි. ඒක දාන්නේ am හරි is හරි are හරි. be verbs වලින් එකක්. ඒ be verbs වල වර්තමාන අවස්ථාව am is are. I එක නම් දාන්නේ am he she වගේ තිබ්බනම් is දානවා. they වගේ බහුවචන තිබ්බනම් are දානවා. හරි. මෙතන am එකේ තේරුම තමයි වෙනවා. මට මහන්සි වෙනවා. නැත්නම් වේ කියන්නේ. වෙනවා වේ. නැත්නම් කියන්න මට මහන්සි කියන එක කියන්න ඔය තමයි දාන්නේ. සරල දුන්නා වෙනවා. ඊට පස්සේ දෙන්නේ වෙනවා. ඉන්නවා තියනවා වෙනවා. හරි. මට මහන්සි වෙනවා කියලා අතීතයේ දවසක ඇය කිව්වා. මේක වාර්තා කරද්දී report speech he said to me මේක ප්‍රකාශයක් ඒ නිසා that දානවා කියලා කියන එක අරන් ගන්න. ඇයි මට කිව්වා මෙහෙම කියලා. හරි. අතීතයේ කිව්වේ මට මහන්සි. මටද මහන්සි නෑ ඇයට. අය එක she කරනවා. දැනුත් මහන්සිද නැහැ. අතීතයේ මහන්සි. දැන් මහන්සි නැතුව ඇති. ඒ නිසා am එක වැස් කරනවා. මහන්සි වුණා වෙනවන්නේ වුණා. first time. නෑ මට කිව්වා ඇයට මහන්සි වුණා කියලා. ඇයි දැන් මේ මහන්සි අතීතයේ. අතීතයේ මේ ප්‍රකාශය. නම මහන්සි වුණා කියලා නැස්ත. ඇම් එක වෙස් කරනවා. වුණා. ඔන්න දැන් කල්පියන්ස් එක කොහොමද නැස්තුනේ? be yourself. am is at both එක වෙස් වුණා. එහෙනම් මෙතන කොහොමද වෙලා තියෙන්නේ? present tense එක past tense එක. මේක simple present. මේක simple past tense. එහෙනම් ලියන්න පැත්තකින් am is at both ඒක මොකද වෙන්නේ? වෙස් හරි හරි වෙනවා. හරි. am is at both එක වෙස් හරි වෙනවා. am is කියන්නේ ඉන්නවා තියනවා වෙනවා. වෙස් කියන්නේ ඒකේ අතීත කාලේ ඉන්නවා නම් සිටියා. තියනවා නම් තිබුණා. වෙනවා නම් වුණා. ඒ විදිහට මාර්ගය. හරි. ඉක්මන් ලියගන්න. I log out with සරේ කියලා කියනවා. සාමාන්‍ය ඩයලොග් වල සිග්නල් එකයි ඩයලොග් පුළුවන් නම් හිතේ ඩයලොග්ම ගන්න. හරි. අපි බලමු have been හරි තිබ්බොත් මොකද වෙන්නේ කියලා. මේ be verbs වල වර්තමාන අවස්ථාව තමයි am is. ඒක අතීත කාලේ බවට පත් වෙනවා. හරි. ඒක ලියගන්න පොඩ්ඩක්. has been හරි මොකද වෙන්නේ? has been හරි තිබ්බොත් ඒ කියන්නේ මේ present perfect එක. be verb එකේ perfect අවස්ථාවක් be verb එකේ past participle තමයි been කියන්නේ. present perfect පොඩ present perfect නම් has හරි එක past participle දානවනේ. එහෙනම් has එක දානවනේ be verb එකේ past participle. be verb එකේ past participle තමයි been. has been හරි තිබ්බොත් ඒක මොකද කරන්නේ? had been කරනවා. මම උදාහරණ දෙන්නම්. ඉතින් මේක ලියා ගන්න එක ළඟ
will be කියන එක would be වෙනවා අපි ඉස්සෙල්ලා දුන්නානේ will be a doctor would be a doctor කියලා will be කියන එක would be කරා buzzword තිබ්බොත් ඒක had been කරනවා මේවට ඔයගලන්ට දැම්ම තේරෙන්නේ නැහැ හරියටම 100ක් තේරෙන්නේ 10 වසරේදී වගේ ඒත් එතෙන්ද කියලා දෙන්නේ නැහැ කෙලිම ප්‍රශ්න තියෙන්නේ ඉස්සරහට යද්දි තමයි තේරෙන්නේ මේ නෝට් එක වටින්නේ එතකොට අදට නෙමෙයි අදට වඩා වටින්නේ ඉස්සරහට ඒක ලියා ගන්න ලස්සනට මේ මොකද්ද මේ simple past එක past perfect එක ඒක උනේ එහෙම ඇයි කියලා හේතු දෙන්න තව ඉස්සරහට හරි මම ඉස්සරහට කියලා දෙන්නම් had been කියලා තිබ්බොත් ඒක වෙනසක් වෙන්න බෑ past perfect නා past perfect නා මේක නම් ගොඩාක් වටිනවා කොහෙන්වත් ඔයගොල්ලන්ට මේක ඒසින් හොයන්න බෑ හරි මම ඒකට උදාහරණයක් දෙන්නම් මම තාත් පැහැදිලි වෙන්නේ. උදාහරණ he said ඔහු පැවසුවා අපි හිතමු අතීත දවසක ඔහු කිව්වා මාත් එක්ක I was a teacher කියලා. මම ගුරුවරයෙක් වුණා කියලා. ඒකට දැන් එයා ගුරුවරයෙක් නෙමෙයි. අතීතේ එයා ගුරුවරයෙක් වෙලා අතීතේ ගුරුවරයෙක් වුණා කියලා කිව්වා. හරි. දැන් අද මෙයා ගුරුවරයෙක් නෙමෙයි. අතීතේ ගුරුවරයෙක්. දැන් අද ගුරුවරයෙක් නෙමෙයි. I කියන්නේ මම a teacher ගුරුවරයෙක් was කියන්නේ වුණා. අතීත දවසක මාත් එක්ක කිව්වේ. ඒතර ඒක දැන් හිතන්න මෙයා කරන්නේ වෙන ජොබ් එකක්. ඒක අපි කරන්නේ ඕනේ මේක ඩිරෙක්ට් ස්පීච්. රෙකෝඩ් කරද්දී he said ඔහු පැවසුවා ප්‍රකාශනික that දානවා I එක මොකද කරන්නේ he කරනවා මම නෙමෙයි ඔහු was කියන එක මොකද කරන්නේ මෙන්න was කියලා තියනවා had been කරනවා he had been a teacher කියලා සිංහල තේරුම කියන්න මේ එදා කියන was කියන්නේ වුණා කියලා had been කියුවා වෙලා තිබුණා වුණා කියන එක තවත් අතීතයක් වෙච්චා මේ වුණා had been කියන්නේ වෙලා තිබුණා වුණා කියන එක වෙලා තිබුණා කියලා තවත් අතීතයක් කරනවා අතීත දවසේ කිව්වා වුණා කියලා. අතට සාපේක්ෂව එක අතීත දවසේ තවත් අතීත. ගිය අවුරුද්දේ කිව්වා ඔහු ටීචර් කෙනෙක් වුණා කියලා. ඒක අදට සාපේක්ෂව තවත් අවුරුද්දක එක්ස්පයර් වෙලා තවත් අතීත වෙලා ඒක අදට වුණා කියලා කියන්නේ අද වෙලා තිබුණා කියලා තවත් අතීත කරනවා. was කිව්වත් මේක simple past had been කිව්වත් had එක past participle තියෙනවා. එහෙනම් මේක මොකද? had එක be verb එකේ past participle තියෙනවා. ඒක past perfect tense එක. had එක past participle තියෙනවා past perfect. හරි මේවා තාම 100ක් තේරෙන්නේ නැහැ. නෝට් එක ඕන නිසා තමයි මම දෙන්නේ. තව ඉස්සරහට තමයි මේවා කියලා දෙන්නේ මම. ඒ සිලබස් එකේ මේවා කියලා දෙන්න කියලා නැහැ. ඒකට මම කියලා දෙනවා. ප්‍රශ්නේ නෑ අවුලද? simple past මොකද කරන්නේ? past perfect කියලා. මේ simple past මේක past perfect කියලා. හරි ඉතින් යන්න. හරි. තව එකක් දෙන්නම් මේ විදිහට ලස්සන එකක්. Direct speech. She said, I කිව්වා, I පැවසුවා, it has been raining. It has been raining. ඒ කියන්නේ අතීතේ ඉඳන් ඒ අවස්ථාවට තාමත් වහිනවා. It has been raining. Now, then. හරි මේකෙන් කියන්නේ මේකයි. කැපිටල් එන් එක. වැස්ස සම්බන්ධයෙන් කොහොමද ඉක්කලින් පටන් ගන්න. ඉක්කලින් පටන් ගන්නවා. ඒකට සිංහල තේරුමක් නැහැ. has කියන්නේ තියෙනවා. been කියන්නේ මෙතන තිබිලා. been කියන තේරුම් තුනක් තියෙනවා.
ඒක ඕන පැත්තකින් ලියාගන්න බීන් කියන තේරුම් තුනක් තියෙනවා. ඉඳලා තිබිලා වෙලා. ඉඳලා තිබිලා වෙලා. මේවත් තව ඉස්සරහට තියෙන බීන් එකේ තේරුනොත් අදගෙන මේක වටින්නේ තව ඉස්සරහට අපව වරක් කියනවා. තාම හරියටම තේරෙන්නේ නැහැ. පුළුවන් ටික තේරුම් ගන්න. හරි. වහිමින් තිබිලා තියෙනවා. මේක අදහස මේකයි. නව කියන්නේ දැන්. එහෙනම් දැන් වහිමින් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? හිතන්න මේක සතියකට කලින් කියනවා දැන් වහිමින් තිබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ වහිමින් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ අවස්ථාව වෙනකොට පැය දෙකක් තිස්සේ වගේ වහිනවා. හරි. It has been raining now. අපිට තව අර්ථයක් පොඩි නව ගැන අතුරු වෙලා. It has been raining for 2 hours කියනකොට පැය දෙකක් තිස්සේ වහිමින් තිබිලා තියෙනවා. For 2 hours. It has been raining for 2 hours. පැය දෙකක් තිස්සේ වහිමින් ඉඳලා තියෙනවා. ඒ කියන්නේ පැය දෙකකට කලින් අතීතේ වහින්න පටන් ගත්තා. කාලයක් තිස්සේ වැස්සා. මේ වාක්‍ය ප්‍රකාශ කරන අවස්ථාවේදී තාම වහිනවා. එහෙනම් මේ වාක්‍ය ප්‍රකාශ කරන අවස්ථාවේදී වහිනවා. කොච්චර වෙලා තිස්සේද? පැය දෙකක් තිස්සේ. එහෙනම් ක්‍රියාව පැය දෙකකට කලින් පටන් ගත්තා. කාලයක් තිස්සේ වැස්සා. තාමත් වහිනවා. හරි. ඒක මොකද කරන්නේ? රෙකෝඩ් කරද්දී දැන් අතට සාපේක්ෂව මට කියන්න බෑ තාම වහිනවා කියලා වහිමින් තිබුණා කියලා නේද? And she said that මේවා තාම ඔයාලට 100% තේරෙන්නේ නැහැ බය වෙන්න එපා. තව ඉස්සරහට තියෙන මේවා නෝට් එක අවශ්‍ය නිසා දැන් දෙනවා. පස්සේ නෝට් එක බලලා තමයි සම්පූර්ණයෙන් තේරෙන්නේ. She said that it has එක හැඩ් කරනවා. It had been raining for 2 hours. එන පැය දෙකක් තිස්සේ වහිමින් තිබිලා තිබුණා කියලා කිව්වා. හරිනේ කතාව. දැන් තියනවා කියන්නේ බෑ තිබුණා කියලා ඉවත් කරන්න එක. had been raining කියන එක had been raining එක highlight කරගන්න. මේක අදහස් තමයි වහිමින් තිබිලා තිබුණා. මේ බීන් කියන එක තේරුම මම ඉතින් ලියලා වැකුවා. තේරුම තුන අනිවාර්යෙන් ලියා ගන්න. ඉඳලා තිබිලා වෙලා. තව එක තේරුමක් තියෙනවා විශේෂ තේරුමක් මේකට අදාළ නෙමෙයි. ගිහිල්ලා කියන දහසක් තියෙනවා තව තේරුමක් ඒක. ඒක මෙතෙන්ට අදාළ නැහැ. ඔය තේරුම් තුන ටික ලියා ගන්න. ගොඩක් අර 100ක් සම්පූර්ණයෙන් ඔය ටික තේරෙන්නේ නැහැ. තව ඉස්සරහට තේරුම් ගන්න පුළුවන්. සම්පූර්ණයෙන්ම. පුළුවන් තරමට තේරුම් ගන්න දෙන්න. හරි. ඊළඟ නීතිය තමයි වැදගත්ම නීතියක්. ඒකත් මොඩල් වර්බ්ස් කොහොමද වෙනස් වෙන්නේ? ඒ ටික තියෙනවා නම් මේ සිලබස් එකේ. තමයි අතරට මේක තියෙනවා. මොඩල් වර්බ්ස් කොහොමද වෙනස් වෙන්නේ? මොඩල් වර්බ් එකක් තිබ්බොත්. ඊළඟට changes of modal verbs. මොඩල් වර්බ්ස් කියනවාද? මේ shall, can ඒවා. ඒවා කොහොමද වෙනස් වෙන්නේ? ඊළඟට can එක could වෙනවා. can එක could වෙනවා. මේවා කඩපාඩම් කරගන්න කියලා තියෙනවා මේ උත්තර පොතේ. shall එක should වෙනවා. will එක would වෙනවා. හරි. මේක might වෙනවා. මේවා කඩපාඩම් කරගන්න ඕනේ. මේක might වෙනවා. තව has to have to කිසියම් දෙයක් කරන්න වෙනවා. has to I have to do my homework. මට මගේ ගෙදර වැඩ කරන්න වෙනවා. has to have to. කියන්නේ යමක් කරන්න වෙනවා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි. ඒක had to වෙනවා. කරන්න උනා කියලා වෙනස් කරනවා. has to have to had to කරනවා. need to කිව්වොත් කරන්න අවශ්‍යයි. need to කියන එක needed to කියලා වෙනස් කරනවා. අතීත කාල කරනවා ed කාල. need to කියන්නේ අවශ්‍ය වෙනවා. needed to කියන්නේ අවශ්‍ය වුණා යමක් කරන්න. කළ යුතුව තියෙනවා. කළ යුතුව තිබුණා. හරි.
ඊට පස්සේ ඔය තමයි ප්‍රධාන වශයෙන් වෙනස් වෙන ඒවා තියෙන්නේ. ඊට පස්සේ ටික තියෙන වෙනස් නොවෙන ඒවා. මේ විදිහට වෙනස් වෙනවා. මෙන්න මේවා නම් වෙනස් වෙන්නේ නැහැ. මස් තිබ්බොත් වෙනස් වෙන්නේ නැහැ. should තිබ්බොත් වෙනස් වෙන්නේ නැහැ. could තිබ්බොත් වෙනස් වෙන්නේ නැහැ. would තව වෙනස් කරන්න බෑ ඒක. හරි. had to තව වෙනස් කරන්න බෑ. needed to කියලා තව වෙනස් කරන්න බෑ. ought to කියලා වචනයක් තියෙනවා. ought to කියන්නේ යුතුයි. මම තේරුම දෙන්න. ought to කියන්නේ යුතුයි කියන එක තමයි. must වගේ තමයි. ඒකත් වෙනස් කරන්න බෑ. තවදී might do that. තව might එක වෙනස් වෙන්නේ නැහැ. හරි. ඔබලා මේ වගේ මේවට සම්පූර්ණ සරලව දාලා ලියන්න no changes. වෙනස්කම් නැහැ. no changes. ඒ කියන්නේ ඒකම ඒ වචනේම තමයි. එහෙනම් මේවා තියෙනවා no changes කියලා දාන්න එපා. හරි. must නම් mustමයි. should නම් shouldමයි. ඒවා no change කියලා දාන්න එපා. හරි. මේ දක්වා කරපු ටික පැහැදිලිද? විශාල ක්ලියර්ද? මේ දක්වා කරපු ටික පැහැදිලිද? ඔව් සර්. සුබුදු ක්ලියර්ද? ඔව් සර්. විභෝද සෙනෙත්‍ය හරිද? ක්ලියර්ද? ඔව් සර්. සෙනෙත්‍ය හරි සර්. හරි පැහැදිලි. හරි. තව දැන් මේ රිපෝර්ටර් ස්පීච් එක දැන් 70ක් කළා. අද. හරි තව 30ක් තියෙනවා. ඒක අපි ඊළඟ සති කරමු. තව කරන්න තියෙන්නේ රිපෝර්ටර් ස්පීච් එක ප්‍රශ්න වාර්තා කරන විදිය. ප්‍රශ්න වාර්තා කරන්නේ කොහොමද? ප්‍රශ්නයක් නම් කොහොමද වාර්තා කරන්නේ? හරි ඊට පස්සේ විධානයක් නම් කොහොමද වාර්තා කරන්නේ? ඒක නහර ලේසි. විධානයක් වාර්තා කරන විදිය. to හරි not to හරි දාන්න විතරයි තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද කියලා මම ඊළඟ සති කියලා දෙන්නම්. හරි එහෙනම් මෙතන නවත්තමු. තව මොන හරි තාමත් බලපු නැති අය ඉන්නවනේ එදා අර කලින් අපේ පරණ රිපෝර්ටර් ස්පීච් වීඩියෝ එක බලන්න. හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අයිබෝන්. අයිබෝන් සර්. thank you sir. අයිබෝන් සර් thank you. බුදු සරණයි සර්. හරි.